අයිබෝන් සුබ සන්ධ්‍යාවක්. මේ මොහොත වන විට COVID-19 අවදානම පිළිබඳව ඒ වෙනුවෙන් රජය ගන්නා ක්‍රියාමාර්ග සෞඛ්‍යංශවල සූදානම ත්‍රිවිධ හමුදාවේ හා සම්බන්ධ කරන මැදිහත් වීම ඇඳර නීතිය ලොක්ඩවුන් කිරීම එහෙම නැත්නම් සමහර ප්‍රදේශ හුදකලා කිරීම මේවා තමයි මේ මොහොතේ අපේ රටේ තිබෙන බොහොම ප්‍රමුඛ මාතෘකා. ඒ වෙනුවෙන් එහා සම්බන්ධව වඩාත්ම තීරණාත්මක චරිතයට අපි අද ආරාධනා කළා තීරණයට. විශේෂයෙන් මේ මොහොතේ ස්වාධීන රූපවාහිනී සේවය හරහා නරඹන ඔබ සියලු දෙනාට තිබෙන ප්‍රශ්න ගැටලු අපි ඔබ වෙනුවෙන් විමසන්න අපි එතුමන්ට ආරාධනා කළා. මේ මොහොතේදී මෙහා සම්බන්ධව ප්‍රමුඛතම කාර්යභාර සිද්ධ කරන COVID-19 මර්ධනය කිරීමේ ජනාධිපති කාර්යසාධක බලකා ප්‍රධානීතුමන් ආරක්ෂක මාලික ප්‍රධානීතුමන් යුද හමුදාපතිතුමන් නුතුන් ජෙනරාල් සවෙන් සිල්වා මැතිතුමනි මම ගෞරවයෙන් පිළිගන්න මුතුමන් අයබෝන් රකිත සවෙන් සිල්වා මැතිතුමනි යුද හමුදාපතිතුමනි අපි අද ආරාධනා කළේ ඍජු ප්‍රශ්න කිරීම ගණනාවක් අපිට තිබෙනවා මෙහා සම්බන්ධව ඉවසන්න. මම ආරම්භය ලබා ගන්න කැමති COVID-19 අලුත්ම තත්ත්වය හා සම්බන්ධව අධිවසංගතයක්ද අපිට පාලනය කරන්න පුළුවන් මට්ටමකද මේ තත්ත්වය තියෙන කියන දේ තමයි මේ මොහොතේ සියලු දෙනාගේ තියෙන ප්‍රශ්නය. මේ රටේ ඉන්න හැමෝගෙම ප්‍රශ්නේ මේක. මම ආරම්භය ලබා ගන්න කැමති එතනින්ම. ඔව් අපි කොහෙද ඉන්නේ කියලායි ඔබතුමා අහන්නේ. ඔබ දන්නවා ලංකාවේ මේ වෙනකොට 9000 කොවිඩ් ආසාදිතයන් 9000ක් අද දවස් වෙද්දී පසු කරපු දවසක අපි මේ කතා කරන්නේ. ඒකෙන් 4100ක් පමණ මේ වන විටත් කොවිඩ් ආසාදනය වෙලා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. ඊට අමතරව ඉතුරු සංඛ්‍යාව 4900ක් වගේ සංඛ්‍යාවක් අද වන විට රෝහල් වල ප්‍රතිකාර ලබනවා. අපි පටන් ගන්නේ මාර්තු 11 වෙනිදා පළවෙනි දිනය කොවිඩ් ආසාදනයෙක් හොයාගන්නේ ලංකාවෙන් කොවිඩ් ආසාදිතයෙක් හොයාගන්නේ. අද අපි ඔක්තෝබර් මාසේ 28 වෙනිදා ඉන්නේ. එතකොට මම කිව්වේ දත් අනුව තමයි මේ වෙනකොට තත්ත්වය පවත්වාගෙන යන්නේ. එතකොට අපි ඔක්තෝබර් මාසේ ඉඳලා මේ ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨ වූ ජනතාව විශාල කැපවීම් කරලා කොවිඩ් කියන්නේ මොකක්දවත් දන්නේ නැතුව මේක හැසිරෙන්නේ කොහොමද දන්නේත් නැතුව නිරෝධායන කියන වචන අර සුනාමි ලංකාවට වගේ සුනාමි කියලා වචන වගේ ඒ වගේ තත්ත්වයන් යටතේ නිරෝධායන කියනවා විවිධ වචන කියනවා උද්දකලා කියනවා වගේ උද්දකලා ගම්මාන ඔය ඔක්කොම ಜಾති ඉගෙනගෙන අපි විසින් ඉගෙනගෙන කුඩා ආර්ථිකයක් තියෙන රටක් වුණත් ඉතාමත් කෙටි කාලයකින් අප්‍රේල් 30 වෙනිදා වෙද්දී පළවෙනි අවස්ථාව ඉවර කර ගැනීමට සමාජය තුලින් ඉවර කරගන්න හැකියාව ලැබුණා. නමුත් ඊට පසුව ඇතිවෙච්ච ප්‍රධාන තත්ත්වයන් දෙකක් යටතේ පොකුරු දෙකක් යටතේ කන්දල්කාඩු සහ නාවික අවසාන වශයෙන් කන්දල්කාඩු වල අගෝස්තු මාසය විතර යම් කිසි ප්‍රමාණයක් පොළොන්නරු දිස්ත්‍රික්කයේ ගම්මාන දෙකකින් විතර ඉවර වුණා. ඉතින් එසේ හිටපු අවස්ථාවක තමයි මේ නැවත වතාවක් කොවිඩ් ශ්‍රී ලංකාවට පැමිණියේ. ඔක්තෝබර් මාසේ 3 වෙනිදා මේ ආකාරයෙන් අපි බලනවා මේ ආකාරයෙන් ආව ප්‍රථම ශ්‍රී ලංකාවේ අගලුම් කර්මාන්ත ශාලාවකින් එක්කාන්තාවක් හොයාගනු ලබනවා. ඉතින් මෙතනින් පටන් ගත්ත එක තමයි ඔබ අහන්නේ දැන් කොහෙද ඉන්නේ කියලා. ඔව් ඒ මෙනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවෙන් ආපු තත්ත්වය මිනුවන්ගොඩ ඒ කර්මාන්ත ශාලාවේ සම්පූර්ණයෙන් අපිට මේ වෙනකොට ඒ තත්ත්වය අපි පාලනය හෝ සමතයකට පත් කර ගැනීම තත්ත්වයකට ඇවිල්ලා තිබෙනවා. ඒකෙන් සුළු සංඛ්‍යාවක් තාමත් රෝහල් වල ඉන්න සංඛ්‍යාවක්. නමුත් විශාල සංඛ්‍යාවක් රෝහල් වලින් පිටමං වෙලා තිබෙනවා. ඒ ඔවුන්ගේ ආශ්‍රිතයන් සංඛ්‍යාව ගත්තොත් කොහෙද ඉන්නේ කියලා අහපු ප්‍රශ්න හින්දා ඔවුන්ගේ අරන් ගියපු ආශ්‍රිතයන්ගෙන් ඒ කියන්නේ මිනුවන්ගොඩ පොකුරෙන් රැගෙන ගිය නිරෝධයන් ලක් කරපු ආශ්‍රිතයන්ගෙන් 9% පමණයි නිරෝධායන මධ්‍යස්ථාන තුල ඉදිද්දී කොවිඩ් ආසාදනයේ වී ඇති අයවලුන් හැටියට අරන් ගියේ. කවුද මේ අරන් යන්නේ අපි? නිරෝධායනට අරන් යනු ලබන්නේ යම්කිසි පුද්ගලයෙක් ආසාදිතෙක් බවට පත් වුණන් පස්සේ බොහෝ වැඩිපුරම ඉඩකඩක් කොවිඩ් ආසාදිතයෙක් වෙයි කියලා අනුමාන කරන වැඩි ප්‍රතිශතයක් ඇති පුද්ගලයෙක් තමයි අපි මේ ආකාරයෙන් අරන් යන්නේ. එතකොට අපිට ඒ අරන් යන පුද්ගලයා සුරක්ෂිතව තවත් පුද්ගලයෙක්ට මේ පැතිර යන්නේ නැති ආකාරයෙන් රැක බලා ගැනීමට
අපේ රටේ පිනට පහළ වූ ශ්‍රේෂ්ඨ වීරෝදාර රණවිරුවන් සමන්විත ත්‍රිවිධ හමුදාවට හැකියාව ලැබුණා මේ ආකාරයෙන් නිරෝධාන කළ රැක ගන්න. එතකොට ඒක තමයි මම කියන්නේ ප්‍රතිශතයක් වශයෙන් 109යි කියලා. එතකොට 91ක් නිරෝධාන මධ්‍යස්ථාන වලින් කිසිදු කොවිඩ් ආසාදෙන් නොවි පිටමං කර ගැනීම තත්ත්වයකට අපි පත් වෙලා තිබෙනවා මේ වන විට. එතකොට ඒක පැත්තේ එහෙමයි. ඒ අතරතුර අපි මේ මිනුවන්ගොඩ රැල්ල පොකුර විවිධ නම් වලින් තම තමුන්ට අවශ්‍ය විදිහට නම් කරන දේ මේ ආකාරයෙන් යද්දී තව ස්ථානයකින් අපි එනවා සුවිශේෂී ස්ථානයකින් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයෙන් මෙන්න හමු වෙනවා කොවිඩ් ආසාදිතය. අර වගේම තමයි. අරකේ පළවෙනි දවසේ පළවෙනි කාන්තා හමු වුණන් පස්සේ ඈගෙන් ලබාගත් තොරතුරු අනුව රටේ නැවත වතාවක් අර පිරට පහළ වූ බුද්ධ්‍යංශයක් තිබෙනවා. රාජ්‍ය බුද්ධි සේවය, හමුදා බුද්ධි සේවය, පොලිසිය, අපගේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මේ ඔක්කොම එකතු වෙලා කරන සුවිශේෂී රාජකාරිය යටතේ හොයාගෙන යනකොට මේක මේ தත්ත්වය පාලනය කරගෙන එනකොට මේ තැනකින් අර එතනදී හම්බුණා එක පළවෙනි දවසේ ඒ කාන්තාවෙන් පස්සේ ප්‍රථම පරීක්ෂණ 150න් 101ක් ආසාදෙන් වෙනවා. දෙවෙනි දවසේ අපි 1037ක් කරාම 767ක් පමණ හමු වෙන ආසාදිතයන්. ඊට පස්සේ ඒ ආකාරයෙන් යම් යම් සංඛ්‍යාවන් හමු වෙනවා. ඒ වගේම තමයි ඒ පළවෙනි දවස් දෙක රැල්ල වගේම තමයි අපිට මෙතරත් හමු වෙනවා වත්තල කඳාන ප්‍රදේශයෙන් අපි හමු වෙනවා 4 දෙනෙක් කොවිඩ් ආසාදිතයන් හැටියට. මේක ගැන විමර්ශනය කරන්න යද්දී බුද්ධ්‍යංශ වලින් මේක සම්බන්ධ වෙනවා පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයට. ඒක හින්දා මත්ස්‍ය වෙළඳ සංකීර්ණය යම් කිසි වටලැවීමකට ගෙනල්ලා අපි එහි ඉන්න සියලු දෙනාම ඒ අවස්ථාවේදී පරීක්ෂණයකට භාජනය කරනු ලබනවා. එසේ පරීක්ෂණයකට භාජනය කරද්දී අපිට හමු වෙනවා 600ක් 700ක් 800ක් වගේ මේ වගේ සංඛ්‍යාවක් ආශ්‍රිතව මේ ඔක්කොම අරන් යනවා. ඉතින් ඒකත් දැන් අර අතන 2000ක් ගාණක් එද්දි මේකෙත් 2000කට වැඩි සංඛ්‍යාවක් 3000ක් පැනලා දැන්ට කොවිඩ් ආසාදිතයන් සොයාගෙන තිබෙනවා. ඉතින් මේකෙදි වෙනස වුණේ අතන මිනුවන්ගොඩ දේදී ඒකේ ප්‍රදේශයට ගම්පහ දිස්ත්‍රික්කයේ පොදුවේ යම් ප්‍රදේශ ඔබ දන්නවා පළවෙනි දවසේම මේක තත්ත්වය අවබෝධ කරගද්දිම පරීක්ෂණයට පත් වෙද්දිම පිට ප්‍රබලාත් වලට ගියපු නිමාඩු ගිල්ල හිටපු 16ක් වගේ හමු වුණා. ඉතින් ඔවුන්ගෙන් ඒක ඔවුන් වහාම ආශ්‍රිතයන් මේ බුද්ධ්‍යංශ වලින් කරන ලද ක්‍රියාන්විතයේ හින්දා ආශ්‍රිතයන් සොයාගත් හින්දා ඒකට නවත්ත ගන්න හැකියාව ලැබුණා. එතන පොකුරු හදන්න දුන්නේ නැහනේ අපි. වහාම ක්‍රියාත්මක වෙච්ච හින්දා ශනිකව ක්‍රියා කරපු හින්දා පොකුරු හදන්න නැතුව පිටපලාත්වල ඒක ඉතින් නවත්ත ගත්තා. නමුත් මෙතන තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස්. මෙතන ඇවිල්ලා මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ මොකද්ද මේක? මෙතන ඇවිල්ලා ලංකාවේ විවිධ ප්‍රදේශවලින් විශාල වශයෙන් මාළු හා මත්ස්‍ය සම්බන්ධ ද්‍රව්‍ය නැත්තම් මාළු රැගෙන එන ප්‍රධානතම වෙළඳ සංකීර්ණ හැටියට අපිට හඳුන්වන්න පුළුවන්. මේකට ලංකාවේ 4 දිභාගෙන්ම එනවා. ඒ වගේම ඇවිල්ලා අරමුත් වෙනවා රට වටේටමත් අරමුත් යනවා. විශේෂයෙන්ම මේ ඇස්සේ බහුලව කොළඹ ගහ ගම්පහ දිස්ත්‍රික්කවල මාළු නිවෙස් වලට අපි කනබොන්න අපිටත් පරිහරණය කරන්න මේ ආකාරයෙන් විශාල සංඛ්‍යාවක් එක් අවස්ථාවකදී ඉන්නවා. ඒකයි අපි එක දවසක පළවෙනි දවසේ 800ක් අපි රැගෙන ගියා. ඒකත් යම්කිසි වාසන අධිකරු ජනාධිපතිතුමා අපි පළවෙනි පාර අර මිනුවන්ගොඩෙන් ඉගෙනගත්ත පාඩමක් එක්ක තමයි හැම වෙලාවෙම පාඩම් වලින් යන්නේ දෙවුණු මේකට යන්නේ. එතනදී ඇවිල්ලා PCR පරීක්ෂණ කළා කට්ටියට ගෙවල් වල ගිහිල්ලා PCR වාර්තා ලැබුණම එන්න කියලා යවුවන් පස්සේ දවස් 5ක් 6ක් 7ක් ගියා කට්ටිය එකතු කරගෙන අරන් යන්න ඇඩ්‍රස් උත් දන්නේ නැහැ හොයාගන්නත් නැතු. ඒකින්ද අධිකරු ජනාධිපතිතුමා බොහොම ඍජුව අපිට දැනුම් දීලා තිබ්බා මේ පාර PCR පරීක්ෂණ කරද්දී වහාම ගෙදර ගිහිල්ලා යන කතාවක් කොතොකට හොයාගන්නත් බැරි වෙයි. ඒකින්ද අනිවාර්යෙන් PCR කරපු ගමන් නග්ගල යවන්න කියලාත් කිව්වා. ඒකටත් යම් යම් දේවල් කියන තත්ත්වයක් ආවා. නමුත් ඒක හොඳ තීරණයක් අනුව තමයි මේ අරංගිය කට්ටියගෙන් බහුතරයකට මේ ආකාරයෙන් කොවිඩ් ආසාදෙන්න ඕනේ. ඉතින් ඒකෙදි වුණ තත්ත්වය තමයි මේක අර රට පුරා වීදිච්ච වෙළඳ සංකීර්ණයක් වුව හින්දා අර මිනුවන්ගොඩ එක වගේ නෙමේ
මේක ගම්පහ දිස්ත්‍රික්කයටත් කොළඹටත් කොළඹින් කළුතර දිස්ත්‍රික්කයටත් ඒ ආදි වශයෙන් ඒ අස්සේ ගිහිලා රත්නපුරෙන් කීප දෙනෙකුත් හරිද ඊට අමතරව අපි දකින්න හැටන් වලිමුත් මතුවෙන විදියට ඒ ආදි වශයෙන් විවිධ ප්‍රදේශනේ එක්කලා දෙන්න වගේ ආවා. ඉතින් ඔබ අහුව ප්‍රශ්නේ මම ටිකක් වෙලා ගත්තට අපි පැහැදිලි කර යුතුයි රටේ ජනතාවට අත්‍යවශ්‍ය වෙන කාරණයක්. නමුත් දැනට තිබෙන තත්ත්වය අනුව මේ හා සම්බන්ධ වුණ හින්දා මේ ආකාරයෙන් විවිධ ප්‍රදේශවලට එක්කෙනා දුන්න හෝ ආපු තත්ත්වයක් තිබ්බා. ප්‍රධාන වශයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ මේ හින්දා නිරෝධායන ඇඳරි නීතියකට මුළු දිස්ත්‍රික්කයම යටත් වීමට සද්ද වුණා. ඒ වගේම කොළඹ දිස්ත්‍රික්කෙත් පොලිස් වසම් 21ක් මේ ආකාරයෙන් පොලිස් වසම් 21ක් නිරෝධායන ඇඳරි නීතියට යටත් වෙන්න වුණා. ඒත් එක්කම කළුතර දිස්ත්‍රික්කෙත් පොලිස් වසම් 5ක් මේ ආකාරයෙන් නිරෝධායන ඇඳරි නීතියට යටත් වෙන්න වුණා. එපමණක් නොව මතුගම සහ කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලෙක්කම් කොට්ටාස දෙකක් යටතේ ගම්මාන කිහිපයක්ම හුදකලා ගම්මාන වශයෙන් පත් වෙන්නත් අවස්ථාව ලැබුණා. දැන් මේකයි මේකේ තියෙන මේක පැචරිත ක්‍රමවේදය බැලුවොත් තිබෙන්නේ. ඉතින් අදට ගත්තම මරණ 19ක් ලංකාවේ සම්පූර්ණ ගත්තම මරණ 19ක් දක්වා මරණ සංඛ්‍යාවක් වාර්තා වුණා. කෙටි කාලෙක පසුගිය දින 3 වාර්තා වුණා. ළඟ වාර්තා වුණා. ඒත් එක්ක විශාල සංඛ්‍යාවක් නිරෝධායන ලක් කරලා තිබෙනවා. ඒත් එක්ක අදට තත්ත්වය ආපහු අදට තත්ත්වයට ආවොත් මම අද තත්ත්ව විවිධ වශයෙන් එනවා. අදට තත්ත්වය තමයි අපි නිරෝධායනට නව පෙරේද වෙනකන් අපි අපි ඒ කාරණා අපිට බෙදාලා ගන්න පළමු ආශ්‍රිතයන් හා සම්බන්ධ. ඔව් ඉතින් ඒක වෙන තත්ත්වයක්. නමුත් අපි අද රටේ තිබෙන තත්ත්වය ගත්තම රටේ එක දිස්ත්‍රික්කයක් ඇඳරි නීතිය පනවලා තිබෙනවා. මේ තත්ත්වයේ හින්දා රටේ හෙට මධ්‍යම රාත්‍රියේ සිට හෙට මධ්‍ය 29 වෙනිදා මධ්‍යම රාත්‍රියේ සිට දෙවනිදා සඳුදා නොවැම්බර් 2 වෙනිදා සඳුදා උදෑසන 5 දක්වා දැනට ඇඳරි නීතිය පවත්වාගෙන යන ප්‍රදේශවලට අමතරව මුළු බස්නාහිර පළාතටම ඇඳරි නීතිය යොදවීමට ක්‍රියා කරනු ලැබුණා මේ තත්ත්වයේ යටතේ. ඒ ASCII අපිට දක්වනවා කොළඹ ප්‍රදේශවලත් කීපයක වැඩිපුර ආසන්නව හම්බ වෙනවා. ඉතින් මේකයි දැනට තිබෙන තත්ත්වය. ඇඳරි නීතිය පැත්තෙන් තත්ත්වය එහෙමයි. ආසාදිතයන් තත්ත්වය මෙහෙමයි. ඉතින් රෝහල් වල මේ වගේ 4900ක් වගේ තව ප්‍රතිකාර ලැබනවා. 5000කට ආසන්න සංඛ්‍යාවක් මේ අද දිනේ වන විට. ඉතින් මේ ආකාරයෙන් අපි තත්ත්වය පාලනය කර ගැනීම සඳහා සියලුම කටයුතු සිදු කරමින් පවතිනවා. දැන් අපිට තවත් කාරණාවක් ගණනාවක් තිබෙනවා. අපි ඉක්මනින් වෙලාව බලාගෙන තීරණ සමගින් ඉක්මනින් සම්බන්ධ වෙනවා. ඔබ ඇලිත් තීරණය සමගින් අපි යුද හමුදාපතිතුමන් සමගින් අද කොවිඩ් හා සම්බන්ධ වර්තමාන තත්ත්වය පිළිබඳව පැහැදිලි කරවා ගනිමින් ඉන්නේ. මිනුවන්ගොඩ පොකුර පාලනය කරා කියලා ඍජුව ප්‍රකාශ කරන්න පුළුවන් මට්ටමක තියෙන්නේ එහෙමනම්. මෙහෙමයි මිනුවන්ගොඩ පොකුර පාලනය කරා කියලා අපිට කියන්න හැකියාවක් තිබුණා. මොකද මිනුවන්ගොඩ පොකුර හා සම්බන්ධ වෙච්ච ආයතනය සම්පූර්ණයෙන්ම පාලනයකට අරන් තිබෙනවා. ඔවුන්ගෙන් ඇති වුණු ආශ්‍රිතයන් සම්බන්ධ වෙලා ඔමුත් යම්කිසි පාලනයක්. අපි දැක්කොත් උදාහරණයක් වශයෙන් ගත්තොත් දැන් ගම්පහ දිස්ත්‍රික්කයේ වේයන්ගොඩ මිනුවන්ගොඩ ඒ වගේ ගම්පහ දිස්ත්‍රික්කයේ උතුරු ප්‍රදේශ කුරුණෑගල ප්‍රදේශයට ආබදවන ප්‍රදේශ ගත්තොත් පූගොඩ ඒ වගේ ප්‍රදේශවලින් දැන් සතියකට දෙකකට ඉඳලා කිසිදු ආසාදිතයක් හමුවන්නේ නැහැ. එතකොට මේකත් එක්කම මට කියන්න තියෙන ඉදිරි කාලයේදී නිරෝධායන ඇඳරි නීතිය පනවා තිබ්බත් අපි විවෘත කරන්න බලාපොරොත්තු වෙන ප්‍රදේශ තමයි මම කියන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ වගේ තත්ත්වයක් ඇවිල්ලා තිබෙනවා. තාමත් අපිට ඊයේ දිනේ බලද්දිත් ගම්පහ කියන ප්‍රදේශෙනුත් ජායල, කඳාන, කැලණිය, කඩවත මෙන්න මේ වගේ ප්‍රදේශවලින් තමයි හමු වෙන අර උතුරට මිනුවන්ගොඩ හා සම්බන්ධ මේ ප්‍රදේශවල පාලනයක් අරන් තිබෙනවා. නමුත් මේ ප්‍රදේශ වෙන්නේ ඒක හින්දාම නෙමෙයි මේ ප්‍රදේශ පසු කාලීනව දැම්මේ මේක දැන් අර මම කියපු වෙළඳ සංකීර්ණත් එක්ක සම්බන්ධයෙන් තමයි මේ දකුණු කොටසේ මේ තත්ත්වයක් තිබෙන්නේ. තුමා ඇහුවේ පාලනයට අරන් තියනද? ඕ පාලනයට අරන් තියනවා කියලා අපිට කියන්න පුළුවන්. නමුත් ඕනම වෙලා කොවිඩ් කියන කොබවත් මමත් දන්නේ නැති වෛරසයක්. ඒකින්ද මේ වෛරසය විශේෂයෙන්ම දකින ගන්න ඕන දෙයක් තමයි රකිත මේ වෛරසය ඊ타ත්ම ප්‍රබලව ඊ타ම ශීඝ්‍රව පැතිරෙන තත්ත්වයක් තිබෙන්නේ. ඉතින් මේ පාලනය කියන වචනේ කියලා මමත් මගේ තත්ත්වය නැති කරගන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද මේක අපි කිසි කෙනෙක්ට කියන්න පුළුවන් තත්ත්වයක් නැහැ.
නමුත් යම් කිසි ආකාරයට ඒ මිනුවන්ගොඩ අපි මිනුවන්ගොඩ ඒ කියන්නේ පොකුර පාලනය කර ගැනීමට හැකියාවක් ලැබිලා තියෙනවා. ඒත් එක්කම මේ මිනිස්සු තේරුම් නැතුණාට මේක ඉතාමත් ශීඝ්‍රයෙන් පැතිරෙන ගිය පාරට වැඩිය යම් කිසි ආකාරයේ වෙනසක් දක්වන වෛරසයක් බවට පත් වෙලා තියෙනවා. ඒකින්ද එතන පාලනයක් තිබෙනවා. දැන් අපි උත්සාහ කරන්නේ මේක පටන් ගත්ත 20 වෙනිදා මේ මාසේ වෙළඳ සංකීර්ණයේ පොකුර. ඉතින් මේක අපි හැකියක්මනින් පාලනයකට ගත යුතුව තිබෙනවා. පෑලියගොඩ මාළු වෙළඳපොළ ආශ්‍රිතව යුද හමුදාපතිතුමනි මේ රෝගීන් සොයා ගැනීම මිනුවන්ගොඩ ආශ්‍රිතයන් සහ මේ අතර සම්බන්ධයක් හින්දාද මේ කාරණාවේ සමහරව අපි දැක්කා මාධ්‍යවල පළ වෙනවා මේ පෑලියගොඩ වෙනම මත්ස්‍ය වෙළඳපොළේ තත්වය පළ සොයා ගැනීමයි මිනුවන්ගොඩ අතර සම්බන්ධයක් හරිහමං සම්බන්ධයක් දකින්නේ නැහැ වගේ කතාවකුත් සමහර තැන්වල විවිධ කෝණවල අදහස් දක්වන අයගේ අදහස් අපි දකිනවා. ඔව් දැන් මෙහෙමයි අදහස් තිබෙනවා මත තිබෙනවා අපි අදහස් මත පමණක් නොවෙයි අපි කියනවා විද්‍යානුකූලව සහ අපගේ බුද්ධි තොරතුරු ප්‍රායෝගිකව මේ ඔක්කොම භූමියේ තත්වයන් එක්ක සලකලා බලලා තමයි අපි යම්කිසි ආකාරයක් කිව යුතුව තිබෙන්නේ. එතකොට අපිට බැලූ බැල්මට ඉස්සෙල්ලම පෙනුනේ මිනුවන්ගොඩ පොකුරෙන් මෙම මත්ස්‍ය වෙළඳ සංකීර්ණ පැමිණියා කියන එක. නමුත් අදට අපිට ඒ ආකාරයෙන්මද කියලා තහවුරු කිරීමට තාම අපිට කියන්න හැකියාවක් නැහැ. මේ සම්බන්ධව සොයා බලනවා. තවත් සමහර අපි විශ්ලේෂණය කරද්දී මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ ප්‍රථම ආසාදිතයන් සම්බන්ධයෙන් බැලුවම අරහා කාල සීමාවක මේකත් හැදිච්ච තත්වයක් දැනට පෙනී යනවා. එතකොට අපිට මේ මිනුවන්ගොඩ පොකුරද මත්ස්‍ය වෙළඳ සංකීර්ණ පොකුරද ඉස්සල්ලා ආවේ කියන එක සම්බන්ධවත් යම් කිසි තත්ත්වයක් පෙනී යනවා. අපිට හිතන්න පුළුවන් අර ආපු හින්දා අපි මෙහෙමයි කියලා කියනවා. අනිවාර්යයෙන් මේක වෙන්නත් හැකියාවක් තිබෙනවා. නමුත් ඉතින් විවිධ මත අපි බලාගෙන යද්දි තේරෙනවා. ඉතින් ඒකින්ද ඉදිරියේදී අපිට ඉතාමත් කෙටි කාලයකදී හොයාගන්න පුළුවන් මේ කාගෙන්ද කොහෙන්ද කියන එකත් අපිට හොයාගන්න හැකියාවක් ලැබෙනවා. ඒක තමයි මම අහන්නේ ඊළඟ ප්‍රශ්නේ මේ කාගෙන්ද කොහෙන්ද මේක පටන් ගන්න තියෙන්නේ කියලා. මොකද දින විශාල ගණනාවක් කිසිම රෝගයක වාර්තා නොවුණු තත්ත්වයක් උඩ තමයි මේ තත්ත්වේ නැති මතුනේ කියන දා. බොහෝ දෙනෙක් ඊළඟ ප්‍රශ්නේ තමයි එහෙනම් කොහෙද මේකේ මුල කියන දේ. ඔව් කොහෙද මුල කියන එක දැන් මෙහෙමයි අපිට පසුගිය වතාවේ එක්කෙනෙක් දෙන්නෙක් පස් දෙනෙක් පසුගිය වතාවේ 313යි කොවිඩ් ආසාදිතයන් හරියට පොකුරු දෙකට යන්න ඉස්සලා නාවික සහ කන්දල් කාඩු යන්න ඉස්සලා හමු වෙලා තිබ්බේ. ඉතින් ඒ දින ගානා පස්සේ මාසකමාරකින් විතර. එතකොට ඉතින් මේ 10 දෙනෙක් හොයනවා වගේත් එක දවසේ 800ක් ආසාදිතයන් වුණාම 800ක් පිටිපස්සේ හඹා ගිහිල්ලා ඔවුන්ගේ ආශ්‍රිතයන් සොයාගෙන ඒ මුල ආරම්භය හොයනවා කියන එක අතර ලොකු පරසරයක් තිබෙනවා. ඔබ අහුව ප්‍රශ්නෙට මම ඍජුව පිළිතුරු දුන්නොත් ඔව් අපිට මේ සම්බන්ධව ක්‍රමවේදයන් අපි දකිනවා 6 ක්‍රමවේදයක් මේ රටට ආපු ක්‍රම. අනිවාර්යයෙන්ම මේක විදේශ රටකින් පැමිණිය දෙයක් කියලා අපිට අවිවාදයෙන් තොරව කියන්න හැකියාවක් තිබෙනවා. මන්ද මේ රට තුල කොවිඩ් ආසාදිතයන් මාස දෙකක වගේ අවසාන වශයෙන් අර මංකෝ පොළොන්නරු දිස්ත්‍රික්කයෙන් ආවන් පස්සේ සහ අර ඉස්සල්ලාම අප්‍රේල් මාසෙන් බැලුවන් පස්සේ කිසිදු ආසාදිතයෙක් හිටියේ නැති හින්දා. නිකන් හිටියා නැතුව නෙමෙයි ඊට අමතරව අපගේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ ඉතාමත්ම කාර්යශූරව වුන් රට වටේම අහඹු ලෙස විශේෂයෙන්ම කොවිඩ් ආසාදිතයන් වාගනී කියලා හිතන තැන් සියල්ලක්ම වසුගිය ඒ මාස දෙකේ සහ ඊට ඉස්සෙල්ලා විශාල වශයෙන් මේ ආකාරයෙන් පරීක්ෂණයට භාජනය කළා තිබෙනවා. එතකොට එහෙම ආසාදිතයන් හැවිලා තිබුණ හම්බෙලා තිබෙන්නේ නැහැ. නමුත් එක අවස්ථාවකම හම්බ වෙනවා. ඉතින් මම කියන්නම් අපිට හම්බ වෙන්න පුළුවන් ක්‍රම මොනවාද? පළවෙනි ක්‍රමය තමයි විදේශ රටවල වලින් ශ්‍රී ලංකාවට රැගෙන අපගේම ශ්‍රී ලාංකිකයන් තුලින්. ඒක කිසිසේත් වීමට අපිට මේ අවස්ථාවේදී ඒක ගැන බැලීමට හැකියාවක් නැහැ. අපි PCR පරීක්ෂණ කරලා අරගෙන මේ කට්ටිය ක්‍රම දෙකකට අපි නිරෝධායනය කරනවා. එකක් ඇවිල්ලා අපි ප්‍රථමයෙන් පටන් ගත්ත ත්‍රිවිධ හමුදා රජයේ ත්‍රිවිධ හමුදා යටතේ නිරෝධායන කරන ක්‍රමවේදය. ඒකේ අනිවාර්යයෙන්ම කිසිසේත්ම යෑමට හැකියාවක් නැහැ. නිරෝධායන විය යුතුයි කියන කතාව කරන්න හම්බ වෙන්නේ නැහැ. ඔවුන් නිරෝධායන කරනවා දින 14ක් කරලා ඒ අතරතුර PCR පරීක්ෂණ කරලා ඒ කට්ටිය අරන් යනවා.
ඊළඟට පසු කාලේ පටන් ගත්තා යම් කිසි මුදලක් ගෙවලා කාමරයක් අරගෙන ඒ කාමරේ රුපියල් 7500ක් දෙදෙනෙක් භාවිතා කරන නැත්නම් 12500ක් ගේ තනියෙන් භාවිතා කරන ඒ වගේ යම් කිසි හෝටලයක හමුදාව යටතේ නිරෝධායනය කිරීම. එසේ පිටරටවල් වලින් රැගෙන එන අයවලුන් නිරෝධායන කරද්දී 95% විතර නිරෝධායන කරනු ලැබියේ යුද හමුදාව යටතේ. තවත් සුළු සංඛ්‍යාවක් නාවික සහ ගුවන් හමුදා යටතේ නිරෝධායන වීමට සිදු වුණා. තුන්වෙනි පාර්ශ්වයක් හැටියට අපි දකිනවා ශ්‍රී ලංකාවට ආවා මුහුදු වලට මුහුදු නැව් මගින් ගමන් කරන සී ෆයිටර්ස්ලා සී මාෂල්ස්ලා කියලා කණ්ඩායමක්. දැන් ඒ කණ්ඩායම විවිධ රටවල් වලින් එන කණ්ඩායම. ලංකාවේ කාසි කීප දෙනෙකුත් ඕකේ අතර ඉන්නවා. මේ කට්ටිය ගුවන් මගින් හෝ නාවික මගින් ලංකාවට ගොඩ බැහැලා යම් කිසි කාල සීමාවක් කෙටි කාලයකට ලංකාවේ යම් කිසි හෝටලයක රැඳී සිටලා අපේ නිරෝධායන මධ්‍යස්ථානට සම්බන්ධ වෙන්නේ නැහැ. ඒ කට්ටිය මේ ආකාරයෙන් විශේෂයෙන්ම නාවික හමුදා තමයි මේ කට්ටිය මේ බලාගන්නේ. නාවික හමුදා යටතේ මේවා පෞද්ගලික ආයතන වලින් ගෙන්නගන්නේ. ගෙනල්ලා මේ ආකාරයෙන් මොවුන් කෙටි කාලින් හෝ යම් කිසි කාල සීමාවකට ලංකාවේ හෝටල් එක ගත කරලා ඔවුන් යනවා. ඉතින් ඒක පැත්තකින් තියෙන තර්ජනයක්. ඊට අමතරව තවත් පැත්තකින් බැලුවම් පස්සේ මේ රටට යම් නැව් වෙනවා. නැව් ඇවිල්ලා යම් භාණ්ඩ දාන්නත් ඒත් එක්ක සමහරට තෙල් ගැසීමට ඉන්ධන වලට ඒ වගේ දේවල්. එතකොට අපේ නාවිකයන් නැත්තම් විශේෂයෙන් වරාය අධිකාරියෙන් ගිහිල්ලා නැගවටක නැගලා එහෙම. එහෙදිත් අපි දැක්ක ඔබ දකින්න ඇති ඉන්දියන් නවක් ඇවිල්ලා 17 දෙනෙක් ඒ නැව තිරිකුණාමලයට ගිහිල්ලා ඒ අවස්ථාවේ නැගඩ බහලා කට්ටිය ඉන්නවා. ඒ කට්ටිය ඒකත් යම් කිසි ආකාරයක ක්‍රමවේදයක් තිබ්බා රටට ඇතුල් වෙනවා නම් වෙන්න පුළුවන් තවත් තත්ත්වයක්. ඊටත් අමතරව තව කණ්ඩායමක් හිටියා ඔබ දකින්න ඇති මේ රටට හොරෙන් කහ ගේනවා අරව ගේනවා කුඩු ගේනවා ඒ වගේ තත්ත්වයන් යටතෙත් ආපු කණ්ඩායමුත් තිබ්බා. ඒ තව පාර්ශ්වයක්. ඊට අමතරව අවසාන වශයෙන් මේ රටට එනවා ශ්‍රී ලංකන් ගුවන් යානාවට අමතරව ශ්‍රී ලංකන් ගුවන් සම්බන්ධයෙන් කිසිම සම්බන්ධයක් නැහැ. මේ රටට එනවා විවිධ රටවල් වලින් එන ගුවන් යානා. ඇවිල්ලා අපේ ශ්‍රී ලාංකිකයන් හෝ වෙනත් දේවල් වලට ඇවිල්ලා ඒ කාර්ය මණ්ඩල සේවක සේවිකාවන් යම් කිසි හෝටල් පරිශ්‍රයක නවත්තලා දැන් කටුනායකට આવත් හෝටල් දෙකක් නම් කරලා තියෙනවා. මත්තලට આવත් හෝටල් දෙකක් නම් කරලා තියෙනවා. ඒ හෝටල් වල රැඳී ඉඳලා කෙටි කාලයක් ඒ කට්ටිය පිටත්ව යනවා. එතකොට මේ වන විට එම හෝටල් වල ඒක ගුවන් සේවා අධිකාරිය ගුවන් හමුදාව තමයි සාමාන්‍යයෙන් පැත්තට කටයුතු කරන්නේ. මේක හෝටලයක කටුනායකට ආසන්න ප්‍රදේශයේ පවතින එක හෝටලයක පැමිණලා තිබ්බා තුර්කි රාජ්‍යයේ සිට ආපු ගුවන් යානයක්. ඒ ගුවන් යානේ ආපු කාර්ය මණ්ඩලය අතුරින් මේ කට්ටිය එන්නේ සැප්තැම්බර් 11 වෙනිදා ඇවිල්ලා 13 වෙනිදා වෙද්දී ඒක යනවා. නමුත් 13 වෙනිදා ඒ තුර්කි රාජ්‍යයෙන් ආපු ගුවන් යානේ ආපු යුක්‍රේන ජාතික සේවකයෙක් කොවිඩ් ආසාදිතයෙක් හැටියට පත් වෙනවා. ඒ පත් වෙන පුද්ගලයා ඊට පසුව අපගේ රෝහල්ගත කිරීමක් වෙලා පසු කාලෙන හොඳ වෙලත් යනවා. දැන් මේ හෝටලේ සම්බන්ධ වෙච්ච කණ්ඩායමක් ඉන්නවා. පසු කාලින දැන් මේක අපිට වාර්තා වුණත් දැන් මිනුවන්ගොඩ පොකුර ආපු ආදි කාලේ හින්දා අපි මේක යම්කිසි සම්බන්ධ තියෙන කියලා හොයා බැලීමට කටයුතු කරද්දී අපිට හමු වෙනවා අපි 15 දෙනෙක්ගේ පමණ ඒ හෝටලේ PCR පරීක්ෂා කරනවා. අපිට හමු වෙනවා 5 දෙනෙක් කොවිඩ් ආසාදනය වෙලා. එතකොට මේකෙන් එක් පුද්ගලයෙක් සම්බන්ධයෙන් වැඩි අවධානයක් අපිට යොමුලා තිබෙනවා. ඔහු නිවසට ගිහිල්ලා ආපු තත්ත්වයක් තිබෙනවා හලාවත ප්‍රදේශයේදී. ඉතින් මේ අනුව මේකත් 80%ක් දැන්ට 80ක් 85ක ප්‍රමාණය අපි මේ පරීක්ෂණ කරලා තිබෙනවා. මේක බොහොම ආසන්න තත්ත්වයක් හැටියට පෙනී යනවා. නමුත් යමක් ඉවර කරලා හරියටම විස්තර හොයන්න නැතුව මේක තමයි පළවෙනි එක කියලා කියන්න හැකියාවන්නේ. ඔබට මම පෙරලලා දුන්නා ක්‍රම 6ක් තිබ්බා. ඒ ක්‍රම 6න් අනිවාර්යයෙන්ම ශ්‍රී ලාංකිකයන් එන එක සම්බන්ධයෙන් අවිවාදයෙන් තොරව එක හවත්තාවක් නැහැ. අනිත් ඕනම එකක් අපි ගොඩක් වෙලාවට අපි නැව් වලින්
අපේ නාවික මේ වරායට එන කට්ටියකින් බස්සන එක ගොඩක් අවස්ථාව අඩුයි මොකද පරාධිකාරයෙන් බොහොම ක්‍රමවේදයකට තමයි කරගෙන යන්නේ. නමුත් අනිත් ඕනම එකක් ලංකාවට මේ කොවිඩ් ආසාදනය රැගෙන ආපු අවස්ථාවන් හැටියට අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් අපි මේ සියලු දේම සම්බන්ධයෙන් මේ ක්‍රමවේදයන් 4ක් සම්බන්ධයෙන් අපි හොයාගෙන ගිහිල්ලා තියෙනවා. අපි හිතනවා විශාල සංඛ්‍යාවක් හම්බෙලා තියෙනවා. ඉතින් මේකත් හොයනවා අපි අනිකුත් ඊට වැඩි අපේ මේක රැක බලා ගැනීම සඳහා බුද්ධ්‍යංශ මෙහෙයුම් යොදන හින්දා අපිට ඉදිරි කාලයේදී මේ යම්කිසි එකකින් මොකක්ද එක කියලා හෝ දෙකද තුනද එකතු වෙලා තමයි මේක ගෙනාවේ කියලා කියන්න සමහරට හැකියාවක් අපිට ලැබේ. අපිට තවත් කාරණා ගණනාවක් තිබෙනවා දැන් මෙතනදී මේ ආශ්‍රිතයන් සොයායාම හා සම්බන්ධව ඔබතුමන්ලා කියන මේ විද්‍යාත්මක සහ සංවිධානාත්මක ක්‍රමය කොහොමද බුද්ධ්‍යංශ භාවිතා වෙන්නේ කොහොමද මේ පිටිපස්සෙන් මේ වැඩේ කරන්න කියන දේ බලන හැමෝගෙම ප්‍රශ්නේ තනින් කෙනෙක් මතු වුණාම කොහොමද ඒ තැනත්තා හා සම්බන්ධව ඔහුගෙම විස්තර අහනවද නැත්නම් ඊට වඩා එහා ගියපු ගැඹුරු විද්‍යාත්මක ක්‍රමයක් ඔබතුමන්ලා භාවිත කරනවද? ඔව් ක්‍රමවේදයන් කීපයක් භාවිතා කරනවා. ප්‍රථමයෙන්ම කොවිඩ් ආසාදිතයෙක් සොයාගත් වහම අපගේ කාර්යශූර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඒත් එක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් MOH නැත්නම් PHI කියන කණ්ඩායම මේ කට්ටිය එකතු වෙලා ප්‍රථමයෙන්ම මේ ආසාදිච්ච පුද්ගලයා ඉවතට අරගෙන ඔවුන්ව රෝහලකට යැවීමට කටයුතු කරන අතරතුර මොහුගෙන් ලබාගත හැකි උපරිම විස්තර ඔවුන්ගෙන් ලබා ගන්න බලනවා. කවුද මේ ආශ්‍රිතයන් කියන එක. එතකොට ඒ ආශ්‍රිතයන් සම්බන්ධව අපිට තවත් ක්‍රමවේදයන් තියෙනවා. හැම එකක්ම අපිට කියන්න කියාවක් නැහැ. අපි බුද්ධ්‍යංශ වැඩ කරන්නේ බුද්ධ විදියටනේ. ඉතින් ඒ හින්දා තවත් ක්‍රමවේදයන් තියෙනවා. මේ අනුව අපි තාක්ෂණික ප්‍රායෝගික භූමියේ පුද්ගලයන් අසාධනගෙන මම එහෙම කිව්වොත් වචන ඒතන නවත්ත ගන්නම්. මේ ආදී ක්‍රමවේදයන් කීපයකින් තමයි අර මම අරක හෙව්වා වගේ මම කිව්වා වගේ තමයි ක්‍රමවේදයන් කීපයක් භාවිතා කරනවා. නමුත් අපිට ඉන්නවා ඉතාමත්ම දක්ෂ රාජ්‍ය බුද්ධි සේවයක් බුද්ධ්‍යංශ ඉන්නවා. ඒ වගේම පොලිසිය, හමුදාව, ඒ වගේම මේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ මේ MOH සහ PHI මහතුරු කරන සුවිශේෂී රාජකාරී. මේ ඔක්කොම එකතු වුණාන් පස්සේ අපිට පළවෙනි අවස්ථාවේදීත් දෙවෙනි අවස්ථාවේ තාමත් කෙටි කාලෙකින් අපිට හොයාගන්න පුළුවන් වුණා කවුද මේ ආශ්‍රිතයන් කියන එක. එතකොට මේ ආශ්‍රිතයන් දිහා බැලුවමත් අපිට පේනවා ඒ කට්ටියකින් තමයි මේක අපිට හොයාගන්න හැකියාව තිබෙන්නේ. දැන් උදාහරණයක් වශයෙන් පසුගිය දින කිහිපෙදී කරපු PCR පරීක්ෂණ බැලුවම අපි ඍජුවම මේ අහඹු මේ දවස්වල අහඹු මේ PCR පරීක්ෂණ නැහැ. හරිද? මේ දවස්වල කෙලින්ම ඉලක්ක කරගෙන තමයි මෙන්න මේ පුද්ගලයන්ට තමයි ආසාදීනේ විය හැක්කේ කියලා තෝරගෙන තමයි PCR පරීක්ෂණ අපි කරන්නේ. ඒකින්ද තමයි ඒ කරන කණ්ඩායම් වලින්ම තමයි දැන් අද දිනේ ගත්තත් මෙතෙක් අද හැන්දෑවේ සන්ධ්‍යා භාගයේදී ආවා 211 දෙනෙකු දෙදෙනෙක් නිරෝධායන මධ්‍යස්ථානයෙන් 209ක් මේ ආශ්‍රිතයන් හැටියට. තව තුළුමේ ඔතකින් අලුත්ම ප්‍රතිඵලය මට කියන්න හැකියාවක් තිබෙනවා. එතකොට ඒ අනුව අද දිනේ දැන් සවස් භාගයේ තවත් කණ්ඩායමක් ආසාදනය වෙලා තිබෙනවා. හොඳයි අපි තවදුරටත් මේක ගැන සාකච්ඡා කරමු. අපි වෙලාවත් බලාගෙන කෙටි විරාමයක් අරගෙන තීරණ සමගින් යලිත් සම්බන්ධ වෙමු. විරාමයෙන් අනතුරු ඔබ යලිත් තීරණ සමගින් අපි අද යුද්ධ හමුදාපතිතුමන් ඒ වගේම ආරක්ෂක මාලික ප්‍රධානීතුමන් කොවිඩ් මර්ධනය පිළිබඳ ජනාධිපති කාර්යසාධක බලකා ප්‍රධානීතුමන් ලෙෆ්ටිනන්ට් ජෙනරාල් ශාවෙන්න සිල්වා මැතිතුමන් සමගින් තීරණය සාකච්ඡා කරමින් ඉන්නේ. අලුත්ම තත්ත්වය කොවිඩ් පිළිබඳව දැන් රාත්‍රී 10යි විනාඩි 35යි යුද්ධ හමුදාපතිතුමනි. මේ මොහොත වන විට නවතම තත්ත්වය. ඔව් නවතම තත්ත්වය කියන්නයි තියෙන එක මම හිතන්නේ උදා වෙලා තියෙනවා. මේ අවස්ථාවේදී කොවිඩ් ආසාදිතයන් තවත් 124 දෙනෙකු සොයා ගනු ලබනවා. ඒ කොවිඩ් ආසාදිතයන් 124 දෙනාගෙන් 18ක් නිරෝධායන මධ්‍යස්ථාන තුලිමුත් ඉතුරු සංඛ්‍යාව වන 106 ළඟම ආශ්‍රිතයන් හැටියට සොයා ගනු ලබන්නේ. ඒ අනුව අද දිනේට පමණක් කොවිඩ් ආසාදිතයන් 335 දෙනෙකු වාර්තා වෙලා තිබෙනවා. ඉන් 20 දෙනෙක් නිරෝධායන මධ්‍යස්ථාන තුලිනුත් ඉතිරි ප්‍රමාණය මේ ආකාරයෙන් හමුවන්නේ 315ක් හමුවන්නේ ඔවුන්ගේ ආශ්‍රිතයන් හැටියට. තමතුමනි මේ අහඹුල් ලෙස PCR පරීක්ෂණ මගින් කොළඹ ආශ්‍රිතය හොයාගත්තා කියලා ඊයේ දවසේදී යම් කැළඹිලි සහගත පුවතක් සමාජ මාධ්‍යවල පළ වුණා. ඔව් දැන් මෙහෙමයි මේක තමයි ඉතින් ඇත්තටම
අපේ රටේ ජනතාව ඕනම පුද්ගලයෙක් විශේෂයෙන්ම වාර්තාකරණයක් කරද්දී ඔබලාගේ ශේෂ්ත්‍රයේ තිබෙනවා යම් අපි කියන එතික්ස් කියලා ආචාර ධර්ම තිබෙනවා. ඉතින් යම් පුද්ගලයන් සමහර පුද්ගලයන් උත්සාහ කරනවා සමහරවිට අර ඉස්සල්ලාම කියන්න නැත්තම් කවුරුත් නොකියන ප්‍රවෘත්තියක් ලබා දෙන්න. ඉතින් මේක මිති ක්‍රමවේදයන් ඒවට වරදක් කියන්නත් බෑ. ගැහුවම හරියන්න වෙලා පුළුවන් ගලක් ගැහුවම හරියන අවස්ථාවක් තිබෙන්න පුළුවන්. ඉතින් ඒ දේවල් හින්දා කියලා අපිට ඉතින් අනුමාන කරන්න අපි මාධ්‍ය ශාස්ත්‍රයේ නොඋනා. කෙසේ වෙතත් ඔබ අහපු ප්‍රශ්නෙට ඍජුව පිළිතුරක් ලබා දුන්නොත් එසේ වාර්තාකරණය කළ පිට සම්පූර්ණ අසත්‍යයක් කියන එකයි මට කියන්න තිබෙන්නේ. ඊට හේතුව මේ දිනවල අපි හමුවන සියලුම කොවිඩ් ආසාදිතයන් ආශ්‍රිතයෙක්ගෙන් යම්කිසි ඔවුන්ගෙන් මුල මොකක්ද කියන එක අනිවාර්යයෙන්ම වාර්තා වෙලා තිබෙනවා. අපිටත් අපහැදිලි වෙච්ච දෙකක් තුනක් සමහර අවස්ථාවලදී හමු නොවුනා නොවේ. එසේ හමු නොවුනා නොවේ කියලා මම කිව්වම එසේ 3-4 දෙනෙක් ඒකත් ඉදිරියට අපි සොයාගෙන යද්දී අපිට හමු හැකියාවක් ලැබුණා හොයාගන්න මේක ඇවිල්ලා මෙන්න මේ පුද්ගලයාගෙන් තමයි මෙයාට ආශ්‍රිතය ආසාදනය වෙලා තියෙන්නේ කියලා. ඉතින් මම ඔබතුමාට මීට ප්‍රථම උත්තරයක් දුන්නා වගේ අපිට අද වෙනකම් මේ වන විට මේ කොවිඩ් ඔක්තෝබර් 2 වෙනිදාගෙන් ආරම්භ කරන්නට යෙදුණු රැල්ලේ කිසිදු පුද්ගලයෙක් මේ ආකාරයෙන් අහඹු ලෙස හමු වෙලා නැහැ. අහඹු ලෙස කරපු පරීක්ෂණ ඉස්සලා දිනවල කරා. නමුත් මේ දිවලන හමු වෙන සංඛ්‍යාව දිහා බැලුවම මේක කෙලින්ම අපි ඉලක්ක කරගෙන කරන්නේ. අහඹු පරීක්ෂණ වුණා ඉතාමත්ම අඩුයි. සමහර කොළඹින් පිටත ස්ථානවල අපිට මේක චෙක් කරගන්න ඉඳලා කරනවා නැතුව නෙමෙයි. නමුත් 99%ක් වෙන්නේ මේ අපි කතා කරන දිනේ සහ අපි සතියක් පස්සට ගියොත් අනිවාර්යයෙන්ම ඉලක්ක කරගෙන කරන්නේ. මොකද අපිට අවශ්‍යයි මේක පැතිරෙනවද කියලා හොයාගන්න කාටද කොයි තියෙන්නේ කියලා හොයාගන්න. ඒකින්ද අහඹු කතාවක් නැහැ. ඍජු උත්තරය ඇවිල්ලා අනිවාර්යයෙන්ම ඉලක්ක කරගෙන කරන ක්‍රියාවලියක්. ඒකයි ඉලක්ක කරන හින්දා මේ වගේ විශාල සංඛ්‍යාවක අපිට හොයාගන්න හැකියි. මොකද අපි දන්නවා කාටද හැදෙන්න පුළුවන් කියන කණ්ඩායම ඉලක්ක කරගෙන තමයි මේ වැඩේ කරන්නේ. තනින් තන කඩින් කඩ ඇඳුර නීතිය දැමීම නැතිනම් නිරෝධායන ඇඳුර නීතිය ක්‍රියාත්මක වෙන සමහර තැන් හුදකලා කරනවා. දැන් මේ අලුත් වචන එනවනේ අර ඔබතුමා කිව්වා වගේ ලොක්ඩවුන්, අයිසොලේට්, කර්ෆියු මේ වචන අපි සිංහල ඉංග්‍රීසි භාෂාවේ අපි අලුතෙන් භාවිත කරන වචන. මේ ක්‍රමවේදය මොකක්ද හමුදාපතිතුමා? දැන් අපි දිස්ත්‍රික්කයක් වශයෙන් ඇඳුර නීතිය දානවා, පොලිස් කොට්ටාශ වශයෙන් ඇඳුර නීතිය දානවා. සමහර වහනවා ඇයි එකසරේ රටම වහන්නේ නැත්තේ, ලොක්ඩවුන් කරන්නේ නැත්තේ ඇයි කියලා ඊළඟ ප්‍රශ්නය අහනවා. මොකද්ද මේ හා සම්බන්ධ භාවිත කරන විද්‍යාත්මක ක්‍රම? අවසාන කොටසේ ඔබගේ ප්‍රශ්න කීපයක් තිබ්බා. රටම ලොක්ඩවුන් කරන්නේ නැත්තේ ඇයි කියලා අහන ප්‍රශ්නයත් එක්ක මම කියන්නම්. ප්‍රථම අවස්ථාවේදී අපිට මේ කොවිඩ් අර මම ප්‍රථම ප්‍රශ්නෙට උත්තර දුන්නා වගේ අපි දන්නේ නැහැ කොහෙන්ද ආයේ කොවිඩ් දන්නෙත් නැහැ. මේ නිරෝධායන දන්නෙත් නැහැ. කිසි දෙයක් නොදන්න අවස්ථාවක අපි වූහන් එකත් එක්ක සම්බන්ධ වෙලා මේ තත්ත්වය ඇති වුණා. එතකොට අපි කිසි දෙයක් දන්නේ නැතුව අපි අපේම ක්‍රමවේදයන් අනුගමනය කරමින් අපි ගොඩාපු ජාතියක් හැටියට අඳුරන්න පුළුවන්. නමුත් දැන් ඕනම පුද්ගලයෙක්ගේ දෙවැනි අවස්ථාවේදී මේකෙන් අපි හොඳට පරිණතභාවයක් ලබලා අපි මෙහි ඔක්කොම උදාහරණ අරගෙන අපි මේවා නව සොයා ගැනීමුත් හොයාගෙන අපිට හැකියාව ලැබිලා තිබෙනවා. ඒකේ තිබිච්ච අත්දැකීම් ලබාගෙන මේ දෙවැනි අවස්ථාවට මුහුණ දෙන්න. එතකොට මේ දෙවෙනි අවස්ථාවට මුහුණ දෙද්දී අපි පළවෙනි අවස්ථාවේ තිබ්බ අත්දැකීම් එක්ක යද්දී ඒ ආකාරයෙන්ම අපිට හැසිරෙන්න කිසිසේත් අවශ්‍යතාවයක් නැහැ. අපි යම් කිසි පරිණතභාවයක් ලබලා තිබෙනවා මේක කළමනාකරණය කිරීම සම්බන්ධව. ඒත් එක්කම අපි ලෝකෙ දිහා බලන්න අපි තනියෙන් මේව බලන්නත් බෑ. තනියෙන් අපි දකිනවා දැන් ඊයේ ඔබතුමා දකින්න ඇති ඊයේ බටහිර රාජ්‍යයන් කීපයක නායකයන් කතා කරනවා. ඔවුන් කියන්නේ සමහර නායකයන් කියන්නේ රටවල් කීමත් මම හිතන්නේ සුදුසු නැහැ. ඔවුන් කියන්නේ අපි මේ ලොක්ඩවුන් එකක් දාලා රටට දාලා අපි යම් කිසි කාලෙකින් අපේ රටේ කොවිඩ් ඉවර කරන එළියට එද්දී අපේ රට අන්තිම අසරණ තත්ත්වයට දැන් පත් වෙලා රට දුවා ගැනීමටත් අපහසු තත්ත්වයකටත් පත් වෙලා තිබෙනවා කියලා. ඉතින් මෙවර ශ්‍රී ලංකා රජය විශේෂම අතිගරු ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යතුමාගේ රජය මේක බොහොම බුද්ධිමත්ව
මේ කටයුත්තට සම්බන්ධ වෙලා තිබෙන්නේ. ඔබ දකින්න ඇති ගිය පාර මේ ආකාරයෙන් අපි ලොක්ඩවුන් කිරීම යටතේදී ප්‍රථමයෙන්ම කීප දෙනෙක් විශාල සංඛ්‍යාවක් මහජනතාව අපහසුතාවයකට පත් වුණා. අපිට රජයට මේ පාර්ශ්වයන් සම්බන්ධ සියලුම පාර්ශ්වයන් වලට කෝල් දීලා බොහෝ අයවලුන් කියනවා දැන් මේ අද මේ අපි නිරෝධායන ඇඳිරි නීතිය කොළඹ දිස්ත්‍රික්කයේ පනවද්දිත් කෝල් කීපයක් කියලා වහන්නද යන්නේ අපි නැත්තටම නැති කරන්නද යන්නේ කියන කණ්ඩායමකුත් ඉන්නවා. එතකොට මේක බරපතල සෞඛ්‍ය ප්‍රශ්නයක්. ඒ සෞඛ්‍ය ප්‍රශ්නයත් එක්ක බරපතල ආර්ථික සහ සමාජීය ප්‍රශ්නත් විසඳගෙන යන ක්‍රමවේදයක් කියලා තමයි මේ බලන්නේ. එහෙව් කියලා මේ සෞඛ්‍ය ප්‍රශ්නේ කිසිසේත් 149කට දාන්න බලාපොරොත්තුවක් නැහැ. වැඩි ප්‍රතිශතය මේකයි. මේකයි අපි රැක ගන්න ඕන. රටේ ජීවිත ආරක්ෂා කරගන්න, ජනතාව ආරක්ෂා කරගන්න ඕනේ. ඒක තමයි මූලික කටයුතු. නමුත් ඒත් එක්ක අපි ඉතාමත් හොඳ විශ්ලේෂණාත්මකව වැඩ කරද්දී අපිට හැකියාවක් මේ ක්‍රමවේදයට අතිගරු ජනාධිපතිතුමා සෑම දිනයකදීම මේ කාර්යසාධක බලාකායේ කණ්ඩායමක් ගෙනල්ලා සෑම උදෑසනම අනිවාර්යෙන් මේක පැය දෙකක දෙකමාරක තුනක සම්පූර්ණ කරුණු සම්බන්ධව සාකච්ඡා කරනවා. දැන් අද දුනේ උදෑසන ඇමරිකානු රාජ්‍ය ලේකම් හිටියත් වහාම විනාඩි 15කට පස්සේ තව පැය දෙකක් කතා කරේ මේක සම්බන්ධයෙන් ජනාධිපතිතුමා. ඉතින් අපි මේ ගැන සාකච්ඡා කරලා තමයි සියලුම පාර්ශ්වයන් වෛද්‍යවරුන් ඒ වගේ කට්ටිය ඔක්කොම සම්බන්ධ අපේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේක ඔක්කොම සම්බන්ධ වෙලා තමයි මේ කටයුතු කරන්නේ. ඉතින් මේ ආකාරයෙන් බැලුවම මෙවර මුළු රටම වහගෙන අර පළවෙනි අවස්ථාවගේ තත්වයකට යන්න අවස්ථාවක් නැහැ කියලා තේරුණා. දැන් අපි මාසයක් ගත වෙලා ඔබට තේරෙනවා රටේ මොන ප්‍රදේශවලද මේ තත්ත්වය තිබෙන්නේ මොන ප්‍රදේශවල නැත්තේ තියෙන්නේ. අපි රටක් වහගෙන හිටියනම්. ඒත් ඔබ දකිනවා අපේ රටේ ආර්ථිකයට ප්‍රබල මේකක් අවස්ථාවක් ලැබිලා තියෙනවා මේ අපනයන ශාස්ත්‍රය කියන එක. විශේෂයෙන්ම කර්මාන්ත ශාලාවලින් ඔබ දකිනවා ලෝකේ වෙනත් රටවල් වලට මේ ඇඟලුම් කර්මාන්ත සහ අපනයන ශාස්ත්‍රය හිටපු අයලුන්ට සමහර ප්‍රබල අපේ ළඟම තියෙන රටවල් අපේ බිග් බ්‍රදර්ස්ලා මේ කට්ටියටත් සම්පූර්ණ මේක නැති වෙලා වෙළඳපොළ නැති වෙමින් පවතින තත්ත්වයක්. නමුත් මේ අවස්ථාවේදී ශ්‍රී ලංකාව ඉතාමත් දක්ෂ ලෙස කොවිඩ් වලට මුහුණ දුන් ආකාරයේ හින්දම අපගේ කොහොමත් අපගේ බඩු හොඳයි. අපේ අපනයන කරපු දේවල් ඉතාමත් හොඳ උසස් මට්ටමකින් තිබෙච්ච හින්දා මේ කරුණු කාරණා හින්දම අපිට විශාල වශයෙන් මම හිතන්නේ ඉල්ලීම් මේ රටට අපනයන ශාස්ත්‍රයේ ලැබුණා. ඉතින් මේ ලැබීම් සමග මේ ලැබීම් සමග අපි දැක්ක දෙයක් තමයි අපනයන සඳහා තිබෙන මේ ඉල්ලුම ගොඩක් වැඩිලා තිබ්බා. ඉතින් දැන් මේක 144ක් 46ක වගේ ප්‍රමාණයක අපේ රටේ මේ අපේ රටේ ආර්ථිකයට බලපාන කරනවා. ඉතින් ඒක හින්දා ඔබ දකින්න ඇති කටුනායක වෙළඳ කලාපේ ඉස්සෙල්ලම කර්මාන්ත ශාලා දෙකකටත් මේ තත්ත්වය ඇති වුණා. නමුත් ඒ කර්මාන්ත ශාලා මේ අද වෙන විටත් විවෘත කරමින් කටයුතු කරගෙන යනවා. ඔවුන් සම්පූර්ණ PCR පරීක්ෂණ කරලා ඔවුන් නැති බවට තහවුරු කරගෙන දැන් මේ අපනයන ශාස්ත්‍රයේ සම්බන්ධ වෙලා යනවා. ඉතින් ඒක හින්දා මේ ප්‍රතිපාටියත් උන අනේ රටේ අනිකුත් ජන ජීවිතයත් පවත්වාගෙන යනවා. ඉතින් මේ සියලුම කාරණා බොහොම සැලකිල්ලට අරගෙන සෞඛ්‍යයට ප්‍රමුඛත්වයක් දීලා මේ අනිත් ජන ජීවිතයත් රැගෙන යන ගමන් ආර්ථිකේ වට ගන්න නැතුව ජන ක්‍රමවේදයක් වඩා සුදුසුයි කියලා මේ අවස්ථාවේ කරගෙන යනවා. හැබැයි ඕනම අවස්ථාවකදී රටේ ජනතාවට අවදානම් තත්ත්වයක් එනවා නම් ඒ ප්‍රදේශයේ ඒ අනුව අපි කරගෙන ගියා. ඔබ අහුවා යම් කිසි දෙයක් මේක කරන ක්‍රමවේදය සම්බන්ධයෙන්. කරන ක්‍රමවේදය ඔබ දකින්න නැති අපේ තියෙනවා අපි කරනවා ස්වයං නිරෝධායනය කියලා. නිවෙස් නිරෝධායන ක්‍රමවේදයක් තියෙනවා. ඊට පස්සේ අපි කියනවා ගමක් හුදකලාවක් කරනවා කියලා කියනවා. අපි කියනවා නිරෝධායන ඇඳිරි නීතියක් පලනවා කියනවා. දැන් අපි කියනවා පළාතක් බස්නාහිර පළාතම නිරෝධායන ඇඳිරි ලක් කරා කියලා. මේවා කරන ක්‍රමවේදයක් තියෙනවා. මේ ආවට ගියාට මේ බල්ලා කරන දේවල් නෙමෙයි මේවා. යම් කිසි පුද්ගලයෙක් හම් වෙලා නිවස් නිරෝධායන දාන්න ඕන ඒක දානවා. එයාට දාලා තනියෙන් පුළුවන් නම් ස්වයං නිරෝධ ලක් වෙන්න කියන ගෙදර ඇතුළේවත් ප්‍රචලිත නොවන විදියට. ඊළඟට යම් කිසි පුද්ගලයෙක් දෙදෙනෙක් නිවස් ළඟ නිවස් කීපයක වගේ හම් වෙලා තිබ්බොත් ඒක බ්ලොකේඩ් එකක් දාලා වහගන්න පුළුවන් නම් ඒ තත්ත්වයක් පැත් කරනවා.
අපි දුමු ගම්මානයක යම්කිසි කොටසක මේ ගම්මානයේ මේ ප්‍රදේශයට විතරක් ඒ ගම්මානය තුල මෙසේ හැදලා තිබෙනවා. අපි ඒ ගම අපි කියනවා හුදකලාවට ලක් කරයි කියලා. සමහරලාට ගම උනාට ඒ ගම විසිරලා ඉතුරු ගම් දෙක තුනක විසිරලා තැන් තැන් අතර 2යි 5යි 7යි ඒ වගේ ඇවිල්ලා මේ සම්පූර්ණ පොලිස් වසමකම පිරිච්ච තිනවා අතන මෙතන එක දෙක වුණත් වෙන්න පුළුවන්. එහෙම වුණා මේ පොලිස් වසමට යම් කිසි තත්ත්වයක් ආවන් පස්සේ අපි බලනවා සාමාන්‍යයෙන් බැලුවොත් 20කට ඒ වසමේ 20කට වැඩි සංඛ්‍යාවක් වගේ තියෙනවා නම් ඒ පොලිස් වසම අනිවාර්යයෙන්ම නිරෝධායන දිලි ලක් කරනවා. ඉතින් මේ ආකාරයෙන් තමයි ඊටාමත්ව තාක්ෂණික සෞඛ්‍යමය සහ පොදු කාරණා කීපයක් සැලකිල්ලට ගෙන තමයි මේ ආකාරයෙන් අපි නිරෝධායන දිලි පනවන්නේ. බස්නාහිර පළාතටම නිරෝධායන ඇඳුම් නීතිය හෙට රෑ 12 ඉඳලා සවුන්දා උදේ 5 වෙනකන් දාන්නයි තීරණය කළේ. ඔව් බස්නාහිර පළාතට දාන්න තීරණය වුණේ දැන් ඊයේ දවසේ හමුණු කොවිඩ් ආසාදිතයන් පෙරේදා දිනේ හමුණු කොවිඩ් ආසාදිතයන් අපි බැලුවම අපිට පේන්නේ ඒ බහුතරයේ ඊදින බැලුවල ගත්තොත් 350කට පමණ සංඛ්‍යාවක් වාර්තා වෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ. ඒත් එක්ක අපිට 140ක් 50ක් වගේ සංඛ්‍යාවක් වාර්තා වෙනවා කොළඹ දිස්ත්‍රික්කයේ. ඒත් එක්ක අපිට වාර්තා වෙනවා කළුතර දිස්ත්‍රික්කයේ යම් කිසි සංඛ්‍යාවක් විශේෂයෙන්ම පානදුර ඒ වගේම බේරුවල මීට දවස් කිහිපයකට ප්‍රථම හම්බුණා. ඒකේ වාර්තා වගේක් එන්නත් තිබ්බා බේරුවල ප්‍රදේශයේ මතුගමේ පැති ප්‍රදේශයේ. ඉතින් ලංකාවේ බහුතර ඊට පිට හම්බුලා තිබ්බේ 60 නගරයෙන් විතරයි 10 දෙනෙක් ඊයේ දවසේ උදෑසන. අනිත් ඔක්කොම ඉන්නේ මේ දිස්ත්‍රික්ක 3 කියන්නේ බස්නාහිර පළාත. ඉතින් ඔබ දන්නවා ගිය පාරත් ඇත්තටම වැඩිම කාලයක් නිරෝධායන ත්‍රිනීතිය යොදවාගෙන තිබෙන්න උනේ කොළඹ සහ ගම්පහ. කොළඹ තිබ්බට කොළඹ වැඩ කරන බහුතරයක් ඉන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ තමයි පැමිණෙන්නේ. මම හිතන්නේ ප්‍රායෝගිකව දන්නවා ඇති. එතකොට මේ ගම්පහ කියන කොළඹ කියන දෙක ඒ අතර තත්වයක එක හා සමානව දුවන තත්වයන් දෙකක් තිබෙන්නේ. කළුතර යම්කිසි අඩු තත්වයක්. නමුත් කළුතර දිස්ත්‍රික්කයේ තාම විශාල වශයෙන් මේ වෙළඳ මත්ස්‍ය වෙළඳ මේ තත්වයේ ඉන්න අයවලුන් ඉන්නවා. මොරටුවේ ඉඳලා ඔබ දකින්නදී අපි මොරටුවට නිරෝධායන නීතිය දෙව්වා. පානදුරට දෙව්වා. ඉතින් ඒ ආකාශයෙන් දකුණට යනකම් ඒ තත්ත්වය තියෙනවා. ඉතින් මේවා ඇත්තටම බැලුවම මෙතනින් පොදුවේ ශ්‍රී ලංකාව අනිකුත් ප්‍රදේශවලට මෙය පැතිරිවීමේ හැකියාවක් තිබෙන්න පුළුවන් කියන තත්ත්වයක් තිබෙනවා. ඒත් එක්කම අපිට තව දුරටත් පරීක්ෂා කරලා බලලා දැන් අපි ගම්පහ දිස්ත්‍රික්කයේ ගත්තම සමහර මං ඉස්සෙල්ලා ප්‍රශ්නයකට උත්තර දුන්නා වගේ අපි නිරෝධායන දිනේ පනවලා තිබ්බට සමහර ප්‍රදේශවල ඇත්තටම පසුගිය කාලවකවානුවේ ඇවිල්ලාම නැහැ. ඉතින් ඒකින්ද සමහර ස්ථාන අපි මුදවිය යුතුයි. මේවට අපි ගිහිල්ලා භූමිය හොයලා බලලා පරීක්ෂා කරලා තමයි මේ නිදහස් කරන්න ඕනේ. මේ කරුණු කාරණා කීපයක් තිබෙනවා. මේ සියලුම දේ හේතු කොටගෙන තමයි හෙට මධ්‍යම රාත්‍රියේ 12 සිට දෙවැනිදා සවුන්දා උදෑසන 5 දක්වා මුළු බස්නාහිර පළාතටම නිරෝධායන ඇඳිරි නීතිය පනවන්න හේතු වුණේ. ඉලහමද අපතුමනි අපි කොවිඩ් මර්ධනය පිළිබඳව ජනාධිපති කාර්යසාධක බලකා ප්‍රධානී විදිහට කටයුතු කරන නිසා මම මේ ප්‍රශ්නේ අහන්නේ. සෞඛ්‍ය පහසුකම් රෝහල්ගතව ප්‍රතිකාර ලබා දීමට ප්‍රමාණවත් පහසුකම් තිබෙනවද? ප්‍රමාණවත් විදිහට PCR පරීක්ෂණ කිරීමේ හැකියාවක් මේ වනට තිබෙනවද? මිනිසුන්ගේ බොහොම සරල ප්‍රශ්නයක් තිබෙනවා. සරල නමුත් බරපතල ප්‍රශ්නයක් විදිහට විමසන දෙයක් තමයි අපිට දරන්න පුළුවන්ද මේ අහුවෙන ආසාදිතයන් ප්‍රමාණය කියලා. දරන්න පුළුවන්ද බැරිදකට වැඩිය අපි දැරිය යුතුයි. අපේ රටේ ජනතාව ආරක්ෂා කරගන්න නම් පුළුවන්ද බැරිද නෙමෙයි අපි කරන්න ඕනේ. බැහැයි කියලා දෙයක් කොහෙත් දකින්නේ නැහැ. දැන් අපේ ත්‍රිවිධ හමුදාව වැඩ කරන්නේ නොහක්කක් නොමැත කියන උද්දුත් පාඨයක් පෙරදැඩි කරගෙන. ඉතින් මං හිතන්නේ ඔබතුමා ඇහුවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය අපෙත් එක්කත් එකතු වෙලා දැන් වැඩ කරන හින්දා මේකත් ඇවිල්ලා ඇති. සෞඛ්‍ය ක්ෂේත්‍රය අපිට සුවිශේෂී විශිෂ්ට සෞඛ්‍ය සේවයක් මේ රටේ තියෙනවා. ගරු පවිත්‍රා දේවී වන්‍යාරච්චි අපි නීතිඥවරිය යටතේ ඇමතිතුමිය යටතේ සෞඛ්‍ය ක්ෂේත්‍රය ඉතාමත් අපගේ ලේකම්තුමා යුද හමුදාවේ ජෙනරල් සංජීව මුනුසිංහ එතුමා දැන් අලුතෙන් අසේල අපේ අලුත් දීජී මහත්තයෙකුත් පත් වුණා. මේ ඔක්කොම යටතේ ඉතාමත් හොඳට වැඩ කරනවා. ඒ තරම්ම අපේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අධ්‍යාපනයේ මේ රටේ ඉතාමත් වැදගත් බුද්ධිමත් කට්ටිය බිහි කරපු සහ
අර නිදහස් සෞඛ්‍ය ශේෂ්ත්‍රයක් දුන රටක්නේ. අපේ හොඳ ප්‍රජා සෞඛ්‍ය සේවයක් තිබෙනවා. බලන්න අපේ මෝෂ්ලා වෛද්‍ය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරු ඒත් එක්ක ඊට නොදෙනී අපේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඉතාම සුවිශේෂී රාජකාරියක් කරනවා. ඉතින් මේ ඔක්කොම එකතු වෙලා තමයි මේ කාර්යය කරනු ලබන්නේ. ඉතින් ඔබ ඇහුව ප්‍රශ්නෙට ඔබ ඇහුව ප්‍රශ්නෙට මේක ඇතිද මදිද කියන එක. අපි ගමු රෝහල් සම්බන්ධයෙන්. මොකක්ද අපේ රටේ තිබේ කොහෙද මේ හුදකලා කරන නැත්තම් බෝ වෙන රෝග සම්බන්ධයෙන් තිබේ IDH රෝහල පමණයි. මේ රෝහලෙත් 150ක් වගේ ධාරිතාවක් පමණයි තිබ්බේ. එතකොට අපේ කට්ටිය ඇහුවා ICU බෙඩ් කීයක් තියෙනවද? මේ 150 මෙච්චර ගානක් දාන් තියෙනවද කියලා ප්‍රථම වරල්ලෙත් ඇහුවනේ කතා. ගොඩක් කට්ටිය ඇහුවනේ. නමුත් අපි සෞඛ්‍ය ශාස්ත්‍රයේ කෙසේ හෝ මේ ධාරිතාවන් වැඩි කර ගැනීමට කටයුතු කරා. මම හිතන්නේ සෞඛ්‍ය අමාත්‍යතුමය නැත්නම් ලේකම්තුමා කියයි රටේ ජනාධිපතිතුමා හැම වෙලාවෙම කියන කතාවක් මේ ත්‍රිමිද්ධ හමුදාව නොහිටින්න මේක කිසිසේත් කිරීමට හිතන්නවත් බෑ. ඒක අපි කියන්න ඕනේ අවිවාදයෙන්ම හිතන්නවත් හම්බෙන්නේ නැහැ සෞඛ්‍ය ශාස්ත්‍රයට ත්‍රිවිධ හමුදාව නොහැතුව මේ තත්ත්වය මේ ආකාරයෙන් රැගෙන යන්න. ත්‍රිවිධ හමුදාව මේ සෞඛ්‍ය ශාස්ත්‍රයට රෝහල් වැඩි දියුණු කිරීමට සෑම අවස්ථාවකම උපකාරී වුණා. අපි මහරගම දියුණු කරන්න, එතනින් පස්සේ හෝමාගම රෝහල දියුණු කරන්න, ඉරණවිල අලුතින්ම රෝහලක් ඇති කරන්න, කවුරුත් එපායි කියද්දී කන්දකාඩු වල අපේ නිරෝධන මධ්‍යස්ථානයක් ප්‍රතිකාර කරන රෝහලක් බවට පත් කරන්නට මේ ඔක්කොම ත්‍රිවිධ හමුදාව තමයි මූලිකගෙන කටයුතු කරේ. ඉතින් අපි අර බැහැ කියලා දෙයක් නැහැ කියන தත්ත්වය පවතිනද? දැන් අද කොහොමද தත්ත්වය? අද මේ රෝහල් පද්ධතිවල කොවිඩ් වලට පමණක් නෙමෙයි මේ ප්‍රතිකාර කරන කට්ටියනේ විවිධ අනිකුත් රෝග වලට ඉන්න ශ්‍රී ලාංකික ජනතාව අපි රැකබලා ගන්න ඕනේ. ඉතින් සෞඛ්‍ය ක්ෂේත්‍රයට වෙනවා මේකට වැඩි ප්‍රතිශතයක් යොදවන ඇති කොවිඩ් සම්බන්ධයෙන්. නමුත් අනිකුත් අයලුත් ඒ හා සමානව බලාගත යුතුව තිබෙනවා. ඒතකොට රෝහල සම්පූර්ණ මේ කොවිඩ් වලට දාන්න බෑ. සමහර රෝහල් මේ වගේ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන පරිවර්තන කර ගමන් අතිගරු ජනාධිපතිතුමා ලබා දුන් පසුගිය දින 3-4දී ලබා දුන් උපදෙස් අනුව අපි මේ නිරෝධායන මධ්‍යස්ථාන අපි රෝහල් විශේෂයෙන්ම ඔබ්සර්වේෂන් හොස්පිටල්ස් හැටියට නැත්නම් නිරීක්ෂණය කරලා ප්‍රතිකාර කරන රෝහල් බවට පරිවර්තනය කරගනු ලැබුවා. මෙහිදී වෛද්‍ය ශාස්ත්‍රයෙන් කොවිඩ් ආසාදිතයෙක් හමු වුණාම ඔහුගේ රෝගී තත්ත්වය නිරීක්ෂණය කරලා යම් කිසි තත්ත්වය බරපතල නම් හරි විවිධ රෝගවලිමුත් පෙළෙන පුද්ගලයෙක් වගේ මේ කට්ටියම IDH හා ප්‍රධාන රෝහල්ට යවන අතර කිසිම සිම්ප්ටම්ස් එකක් නැති කිසිම රෝගී ලක්ෂණයක් නැතුව නමුත් ටෙස්ට් එකේදී පොසිටිව් වෙන කට්ටිය ඉන්නවනේ ආසාදින වෙන කට්ටිය. අන්න ඒ වගේ කට්ටිය අර කියන ඔබ්සර්වේෂන් වලට යවලා එතනින් අවශ්‍යතාවය මත අනිත් රෝහල්ට වැවීමේ පරමාර්ථයක් තුල මේවැනි ක්‍රමවේදයක් දැන් අපි පසුගිය මේ සතියේ මුල පටන් ආරම්භ කරනු ලැබුවා. ඒ අනුව මේ වන විට කන්දල් කාඩු වල 400ක පමණ කොවිඩ් ආසාදිතයන්ට ප්‍රතිකාර කරනු ලබනවා. ඊට අමතරව ගල්ලෑල්ල කියලා අපි සොයාගත් අපගේ නිරෝධායන මධ්‍යස්ථානය පරිවර්තනය කළා. ඒකෙත් 200කට අධික සංඛ්‍යාවක් මේ ප්‍රතිකාර කරනු ලබනවා. ඊට අමතරව දියතලාව කහගොල්ලේ තව 200ක පමණ සංඛ්‍යාවක් කරනවා. ඊට අමතරව ඔබට මතක ඇති නිරෝධායන මධ්‍යස්ථානයක් වශයෙන් අතිගරු ජනාධිපතිතුමා තමයි ප්‍රථමයෙන් හොයාගත්තේ. ඒ ඇවිල්ලා අර මේ නැගෙනහිර විශ්වවිද්‍යාලයකට කියලා හදපු ඒක අපේ ප්‍රධානතම නිරෝධායන මධ්‍යස්ථානය මේ වන විට අපි රෝහලක් වශයෙන් නිරීක්ෂණ රෝහලක් වශයෙන් පරිවර්තනය කළා. ඒකෙත් විශාල සංඛ්‍යාවක් පත් කරලා තිබෙනවා. අද වෙනකොට රකිත මට බය නැතුව කියන්න පුළුවන් අපි සෞඛ්‍ය ශාස්ත්‍රයේ තා හමුදාව එකතු වෙලා තව 2000ක් රෝගීන් ඇතුළත් කරගන්නට අපි පහසුකම් අද දවසේ මේ අපි කතා කරන මොහොතේදී තව 2000ක් රෝගීන් අපිට රැකබලා ගැනීමට රෝහල් අපි වැඩි දියුණු කරගෙන තිබෙනවා. දමදමතුමනි නිරෝධායනය හා සම්බන්ධ පළමු ආශ්‍රිතයන් නිවස් තුළ නිරෝධායනය කිරීම හා සම්බන්ධ තීරණය. ඇයි මෙහෙම තීරණයක් ගත්තේ? නිවස් තුළ ඉන්නවා නම් ඒ හා සම්බන්ධ කොහොමද පසුබිම සිදු කරන්නේ? ඔය දැන් මෙහෙමයි. අපි ඉස්සල්ලාම අවධියේදී කරේ ස්වයං නිරෝධායනයක් සහ නිවෙස් නිරෝධායන ලක් කිරීම.
පසු කාලීන අපිට හැකි ඒ අවස්ථාවේදී ප්‍රථම කාලේදී අපිට හමු වුණා එහෙම නිවෙස් වලට දැම්ම නිරෝධායන වලට එහෙම ඉන්න જાතියකුත් නෙමෙයි සමහර කට්ටිය පැනලා ගිහිල්ලා වෙන වැඩ කරන්න යනවා රස්සාවලටත් පැනලා යන කට්ටියත් එම හමු වුණා. ඉතින් ඒකත් එක්ක සමහර ගම්මාන වල තියා ඒක තත්ත්වය කරගන්න බැරුණා. ඒකින්ද අපි ඒකෙන් ගලවලා අපි හමුදාවේ නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කරන්න කටයුතු කරා. දැන් මේ ආසාදිතෙක් මම ඔබට ප්‍රථම ප්‍රශ්නේදී උත්තරේ දුන්නා වගේ පුද්ගලයෙක් ආසාදින වුණාම ඔහුගේ ළඟම ආශ්‍රිතයන් තමයි බොහෝ දුරට හැකියාව තිබෙන්නේ ඊළඟට කොවිඩ් ආසාදනය වෙන්න පුළුවන්. ඉතින් මේ කට්ටිය සම්පූර්ණයෙන් ගලවලා මේ කට්ටිය තැනෙන් ඒ පවුලට වෙන්න තියෙන හානිය අවදානම අඩු කිරීමටත් අසල්වැසියන්ට තියෙන අවදානම අඩු කිරීමටත් ගමට තියෙන අවදානම අඩු කරලා පොදුවේ සමාජයට තියෙන අවදානම අඩු කිරීමේ පරමාර්ථයෙන් පමණක් මේ ආකාරයෙන් නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත රැගෙන ගිහිල්ලා නිරෝධායන කිරීමට අපි කටයුතු කරන ලැබුවා. දැන් මෙසේ කරගෙන යද්දී මේ පාර අපි දැක්කා ප්‍රායෝගිකව සමහර ප්‍රශ්න අපිට ඇති වුණා. ඒ කියන්නේ ප්‍රායෝගික ප්‍රශ්න කියන්නේ අරවා මේවා එක එක්කෙනා කියන කතා මේ කුණු කතා කියන දේවල් හින්දා නෙමෙයි. සමහර කට්ටිය ඒවා කතා තිබ්බා. ඒවා අනවශ්‍යයි. නමුත් ඒ හින්දා නෙමෙයි. නමුත් විශේෂයෙන්ම අපි දැක්කා ප්‍රායෝගික ප්‍රශ්න තිබ්බා මේ මිනිස්සුන්ට. අපිටත් කතා කළා කියනවා මධ්‍යස්ථානට ගියාම මට හම්බුනේ මගේ ගෙදර ඉන්න වයෝවෘද්ධ දෙමාපියන් ඒ කට්ටියව මට දාලා එන්න වුණා. දැන් අද දිනෙත් එහෙම ප්‍රශ්නයක් ආවා. ආසාදිතයෙක් වෙච්ච කෙනෙක්ගේ මට ඉන්නවා අම්මා ආසාදින වෙලා ළමයි දෙන්නෙක් අවුරුදු 8යි අවුරුදු 6යි. මගෙන් අපගේ මහජන සෞඛ්‍ය පරීක්ෂණ සංගමේ සභාපති පුරෝහණ මහත්තයාත් එම ප්‍රදේශයේ ඉන්න සෞඛ්‍ය පරීක්ෂක මහජන සෞඛ්‍ය පරීක්ෂක කතා කරලා අහනවා දැන් සර් දැන් මෙහෙම තත්ත්වයක් තියෙනවා අපි මොකද කරන්නේ කියලා. දැන් මේ ඇවිල්ලා ආසාදිතයෙක්. හරිද? ඉතින් අපි නමුත් අපි මිනිස්සුයෝනේ. අපි මිනිස්සුයෝ වශයෙන් අපි තේරුම් ගන්න ඕනේ මේවා ප්‍රායෝගික ප්‍රශ්න. තවත් ඉන්න අවුරුදු 16ක තනි ළමයෙක් ආසාදින වුණා අද දවසේ. මේ ළමයා කොහොමද ඊළා තනියම මේ ප්‍රතිකාර ලබන්නේ කියලා. තවත් හිටියයි වගේම අද දවසේ ප්‍රශ්න තුනක් මම මේ කියන්නේ. ඉතින් මේ වගේ ආපු දේවල් ආවම අපි ප්‍රායෝගික ප්‍රශ්න වලට මුහුණ දිය යුතුයි. ඉතින් ඒ වගේ තමයි නිරෝධායනයේදී මේ தත්ත්වය ආව අපිට. එහිදී සමහර අය වරුන්ට මම මීඩියසල ඕන තරම් කියලා ඇති. සමහර කට්ටිය බලා ගන්න කට්ටිය, ආදරය කරන කට්ටිය ඉන්නවා මිනිස්සුන් නොවුනත් ඔවුන්වත් රැක බලා ගන්න ඕනේ. ඔවුන් ආදරින්ද නැති කරලා තිබෙන්නේ. ඉතින් ඒකින්ද මේ දේවල් හින්දා ඊට අමතරව ප්‍රායෝගිකව ඔය කිව්වාගේ විශාල ප්‍රශ්න විශේෂයෙන්ම වයෝවෘද්ධ දෙමාපියන් රැක බලා ගන්න බැරුව ඉන්නවා. ඒ වගේ තත්ත්ව තමයි අම්මයි තාත්තයි කොවිඩ් අරන් ගියන් පස්සේ ළමයි බලාගන්නේ කොහොමද කියලා ආශ්‍රිතයන් හැටියට තත්ත්වයක් තිබ්බා. ඉතින් ඒ වගේ දේවල් හින්දා තමයි අතිගරු ජනාධිපතිතුමා විසින් කිව්වේ අපි ප්‍රායෝගික මේ කියන ප්‍රශ්න වලත් අහුම්කම් දීලා අපි මේ කට්ටියටත් සහනයක් වෙන දේ ක්‍රමයක් අපි හොයලා බලමු කියලා. ඉතින් ඒකින්ද ගිය සතියේ සිකුරාදා විතර අතිගරු ජනාධිපතිතුමා විසින් ලබා දුන්නු උපදෙස් වලට අනුව අපි ඉඳගෙන මේක ගැන සොයලා බැලුවා. සොයලා බලලා ඉතින් අපි දෙපැත්තම අර කිව්වාගේ ආර්ථිකයත් එක්ක යන මේකක් වගේ අපිට මේක විතරක් මේ බොහොම යන්න බෑ තදා විදිහට. ඒකින්ද තමයි තීරණයක් ගත්තේ. ඔව් අපේ ජනතාව මේ වෙනකොට යම්කිසි විශාල අවබෝධයක් තියෙනවා කොවිඩ් සම්බන්ධයෙන්. සෑම පුද්ගලෙක්ට වගේ කොවිඩ් පිළිබඳ තියෙනවා විනය ප්‍රශ්නේ වෙනස්, හැසිරීම ප්‍රශ්නේ වෙනස්. නමුත් මේ වගේ අවබෝධයක් තියෙනවා කියන අනුමානයේ යටතේ අපි හිතුවා හරි එහෙමනම් අපි නිවෙස් සහ ස්වයං නිරෝධායන ලක් කරනවා කියලා. ඉතින් එමගින් අර කියන ප්‍රශ්න වලට මගහැරීමක් වෙයි කියලා. නමුත් මේ දේ කරලා අපි බලාපොරොත්තු වෙන්නේ විනයක් ඇතුව අපගේ ජනතාව විශේෂයෙන්ම කොවිඩ් ආසාදින වූ පුද්ගලයෙක්ගෙන් හමු වෙන මේ ප්‍රථම ආශ්‍රිතයන් කියන කණ්ඩායම තමුන්ගේ වගකීම ප්‍රථමයෙන් තමුන්ගේ පවුලට තමුන්ගේ යුතුයකම ඉෂ්ට කරයි කියලා. අසල්වැසියට මේ වගකීම යටතේ යුතුයකම ඉෂ්ට කරයි කියලා. ගමට සහ රටට තමුන්ගේ යුතුයකම ඉෂ්ට කරයි කියලා නිවෙසට වෙලා නිරෝධායන වෙලා කිසිදු තැනකට එළියට බහින්නේ නැතුව තමුන් ආරක්ෂා සහිතව ජීවත් වෙයි කියන හුදෙක් එම පරමාර්ථය සහිතව තමයි මේ ආකාරයේ නිවෙස් නිරෝධායන ලක් කරලා තියෙන්නේ. නිරෝධායනය හා සම්බන්ධවම තවත් ප්‍රශ්න කිහිපයක් ඉදිරිපත් කරන්න තියෙනවා. ඊට පස්සේ කෙටි විරාමයක් ලබා ගන්නවා. තීරණය සමග ඔබ රැඳී සිටින්න. ඔබ යලිත් තීරණය සමග
COVID-19 මර්ධනය පිළිබඳ ජනාධිපති කාර්යසාධක බලකාර ප්‍රධානී ආරක්ෂක මාලික ප්‍රධානී සහ යුද හමුදාපතිතුමන් ලුතනන්ට් ජෙනරාල් ශාවෙන්න සිල්වා මැතිතුමන් සමගින් අප තීරණය සාකච්ඡා කරමින් සිටින්නේ. හමුදාපතිතුමනි බලහත්කාරයෙන් අරන් ගිහිල්ලා කටුනායක ප්‍රදේශයේ රෑ නිදාගෙන හිටපු ඇඟලුම් සහෝදරියන් බලහත්කාරයෙන් ලෑස්ති වෙන්න තැනක් නැතුව අරගෙන ගිහිල්ලා පහසුකම් නැති තැන්වලට ගිහිල්ලා නිරෝධායනට බලෙන් දැම්මයි කියලා සමාජ මාධ්‍ය සහ සමහර වෙබ් අඩවි චෝදනාවක් කළා. ඔව් ඇත්තටම මේක කටුනායක හා සම්බන්ධ වෙච්ච දෙයක්. කටුනායක කර්මාන්ත ශාලාවල අපි මොකක් කර්මාන්ත ශාලා දෙකකදී ඉස්සෙල්ලා කිව්වා සොයාගනු ලැබුණ කොවිඩ් සැලකිය යුතු සංඛ්‍යාවක්. ඒ අවස්ථාවේදී තමයි මේ ආකාරයෙන් ගියයි කියලා කණ්ඩායමක් මේ ආකාරයෙන් දැනුම් දෙනවා. ඊට ඉස්සෙල්ලත් කියලා තියෙනවා. ඊට අමතරව දැන් මේ ඊයේ පෙරේදාත් මේක දැන් සති දෙකක තුනකට පස්සේ තාපව් ඉතින් අර සමාජයේ මේ හරමුණක් ඇතුව නේ කරන්නේ. ඉතින් එදා ගහලා නිකන් ඉන්න තවත් තාපව් කරකරන තියාගෙන ගියා කියලා මදි ප්‍රේක්ෂක සංඛ්‍යාව මදි කියලා හිතනවා ඇති. ඉතින් ඒක ගහන කට්ටියට. දැන් මේක යම්කිසි කාන්තාවන් දෙදෙනෙක් ඉස්සෙල්ලා නිකන් අපිව අරන් ගියා තප්පරයයි දුන්නේ අපිට බලන්න මේ කන්න පුළුවන්ද මේ කරවල අමුෙන් තියෙන එක ගාල් පොඩි ඇක්ටිං පාරක් දානවා. හැබැයි පසුව මම හිතන්නේ ඒක අඩියම තේරිලා මේසෙකට ඇවිල්ලා කණ්ඩායමක් වශයෙන්මුත් පසුව කතා කරනවා. ඉතින් මේක තප්පරයෙන් කියලා කිව්වම මමත් ඇත්තටම මේ මට කිව්වේ ගා මේක මාත් මේවා වුණා. මොකද මේ තප්පරයෙන් කියන කතාව පට්ටබල් බොරුවක් කියලා ඕනේ කෙනෙක් තේරුණා නම් තප්පරයක් දෙන්නේ නැහැ නේ කාටවත්. ඒක තේරෙනවා. නමුත් කොයි වෙලාවක හරි අපි මේ විදියට නිකන් අපහසු වෙන ආකාරයෙන්වත් අරන් ගියාති කියලා මම යම්කිසි පරීක්ෂණයකුත් කරලා බැලුවා. ඉතින් ඒ අවස්ථාවේදී දැකපු දේ තමයි ප්‍රථමයෙන් කියනවා අපි කොයි වෙලාවකත් ඕනම වෙලාවක යම්කිසි පෙර සූදානමකට දැනුම් දීමක් කරනු ලබනවා. එතකොට ඒ දැනුම් දීලා තමයි ඒ ස්ථානයකට යන්නේ ඕනම තැනකට යන්නේ. ඒ ගිහිල්ලත් සමහර කට්ටිය කියනවා අපි තාම සූදානම් නැහැ කියලා. එතකොට ඒකට යම්කිසි අවස්ථාවක් දෙනවා. ඉතින් අපේත් නිලධාරී ඔක්කොම එක જાති මිනිස්සු නෙමෙයි සමහරලාට කියනවා ඉතින් ටිකක් ඉක්මන් කරලා එන්න කියලා එහෙම පොඩි මේකක් දානවත් ඇති නැතුව නෙමෙයි. නමුත් අපි ඉතින් අක්කව නංගි මල්ලි කියලා කතා කරන જાතියන් අපි රටේ ජනතාවට ආදරේනේ. ඉතින් ජනතාවත් අපිට ආදරේනේ. ඉතින් මෙහෙම මේ විසඳ ගන්න බැරි ප්‍රශ්නයක් නෙමෙයිනේ ජනතාවත් එක්ක මේ හමුදාව කියන්නේ මේකේ කියන්නේ අමානුෂික කියලානේ. හරිද? අමානුෂික හමුදාවක අපේන කවුද අපිට අමානුෂික කියලා මෙතෙක් කල මේ රටේ කිව්වේ? කවුද කිව්වේ? කිව්ව කට්ටියක් ඉන්නවා. ඒ ඇවිල්ලා විදේශ රටවල් වලින් වැටුප් ලබන නැත්නම් විදේශ රටවල් වල න්‍යාය පත්‍ර වලට මේ රටේ ඇඟ නිකන් මූණාර ශරීරයක් මේ රටේ තිබෙන මොලේ ඉතුරු ටික එහෙ තිබෙන එහෙම කණ්ඩායම් තමයි දැන් අපිටත් අතර දාලා තිබ්බේ මේ විදේශ මේ අමානුෂික විදියට මේ මොකද්ද මානව හිමිකම් කඩ කරා කියලා ඒ කාලේ. දැන් මේ වගේ කට්ටිය තමයි මේ මානව හිමි දැන් ඔය කියන කතාව නැවතිලා තියෙන්නේ වුන් ගිහිල්ලා මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයට ගිහිල්ලා යුද හමුදාවට විරුද්ධව මට හමුදාපතිවරයාට විරුද්ධව රපෝර්තුකුත් දානවා. දැන් මේ පොඩි වෙලාවදුනක මේක මේ තරම් රටේ හමුදාවකට මානව හිමිකම් තරම් යන්න මේ විනාඩිය කියලා මේ අපි කර්මාන්ත ශාලාව ගත්තොත් මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාවේ අපි 1500කට වැඩි සංඛ්‍යාවක් අරන් ගියා. එක්කෙනෙක්වත් අපිට තත්ත්වයක් ඇති කරේ නැහැ. එතකොට මේ අනිකුත් කර්මාන්ත ශාලාව අරන් ගියා. රටේ වෙනත් ජනතාව අරන් ගියා. හවුද මෙවැනි ආකාරයෙන් ගිහිල්ලා මේ තරම් වෛරයක් ඇති කරගෙන හමුදාව පිළිබඳව මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයට කියලා වාර්තා කරන්න. ඒකෙන් පේනවා මේකේ යටිපස්සේ ඉන්නේ කවුද කියන එක පේනවා. ඉතින් ඔබ අහුව ප්‍රශ්නෙට අපි තප්පරයක් දීලා නැහැ ඕන තරම් වෙලාවක් දීලා තිබෙනවා. නමුත් වෙලාව අඩු වෙච්ච අවස්ථාවක් තියෙන්නේ නැති. මේ අවස්ථාවේ වෙලාවක් දීලා තිබෙනවා. මේක ඇවිල්ලා යම් කිසි ආකාර මිශ්‍ර බෝඩිමක්. එතකොට මෙහිදී අපි යම් කිසි පුද්ගලයෙක් ආසාදයෙන් වුණ ගමන් මේ රටේ මිනිස්සු ඉස්සල්ලා පාරයි ඔක්තෝබර් 3 වෙනිදා පළවෙනි ආසාදිතය හම්බෙච්ච වෙලේ ඉඳලා දන්නේ නැද්ද ආසාදිතයෙක්ගේ පළවෙනි ආශ්‍රිතයෙක් අනිවාර්යයෙන්ම නිරෝධායට යනවා කියන කතාව දන්නේ නැති බබ්බුද මේක හිටියේ. හරිද? ඉතින් මේ වයින් ඕනේ කිව්වා නමුත් ඉතින් මේ වගේ කියන්න උත්සාහ කරනවා මේ ලෝකයක් දන්නේ අපි මේ ආශ්‍රිතය කියලා දැන. එතකොට ආශ්‍රිතයෝ නැත්තක බෝඩිමක හිටියානම් යම්කිසි කණ්ඩායමක් අනිවාර්යයෙන්ම ਉਹ නිරෝධායන ලක් කරනවා දන්නවා. ඉතින් හරිනම් හරි පුරවැසියෙක් නම් යුතුයකමක් දන්න පුද්ගලයෙක් නම් වගකීමක් දන්න පුද්ගලයෙක් නම් මගේ බඩු පැක් කරලා ලෑස්ති වෙනවනේ කොයි වෙලාවක මට පණිවිඩයක් එයි කියන යටතේ. අන්න නැතු හිටියොත් හොඳයි. බෝනස් එක. ඉතින් මේ ආදී ඉන්න කට්ටිය තමයි කියන්නේ නෑ අපි තප්පරය දුල අරන් ගියයි කියලා.
එපමණක් නෙමෙයි කියනවා අපිට දුන්න අමුකරවල කියලා. මේ වගේ කිසිදු මේකක් නැතුව න්‍යාය පත්‍රවලට වැඩ කරන මේ 3-4 දෙනෙක් වෙනුවෙන් මේ 3-4 දෙනාට ප්‍රතිචාර දක්වන්න මම ප්‍රතිචාර දක්වන්න ඕනේ නැහැ. අද වෙනකොට ඔබතුමාට කියන්න 58000ක සංඛ්‍යාවක් ත්‍රිවිධ හමුදාවගෙන් මදින් නිරෝධායනගත ත්‍රිවිධ හමුදාවේ ප්‍රධාන වශයෙන් ගන්න යුද හමුදාව අපි නිරෝධායනය කරලා අපගේ මධ්‍යස්ථාන තුල නිරෝධායනය කරලා සමාජගත කරලා තිබෙනවා. එතකොට මොවුන්ගේ මානව හිමිකම් කැඩුවද ඔවුන් අරන් ගියේ නැත්නම් ඔවුන්ගේ ළඟම ඉන්න කට්ටියගේ මානව හිමිකම් කැඩෙනවද ඔවුන් කරන ක්‍රියාවලියෙන්? ඔහුගේ ගමේ කට්ටියගේ මානව හිමිකම් කැඩෙනවද? ඔවුන්ව රඳවා ගැනීමේ මේ රටේ මිනිස්සුගේ මානව හිමිකම්ද කැඩෙන්නේ ඔවුන් යම් කිසි ආකාරයෙන් අරන් යන්නේ නැතුව හරි ඔවුන් මේකට සම්බන්ධ වෙන්නේ නැතුව හරි අනික් කටියට කොවිඩ් පතුරුවොත් එහෙම අනුන්ගේ තමයි මානව හිමිකම් කැඩෙන්නේ. ඉතින් මේක තමයි ඇත්ත తත්වය. ඉතින් මේ ආකාරයෙන් මේ කට්ටිය කතා කරා. ඒතකොට කෑම සම්බන්ධයෙන් කතා කරන් පස්සේ මේ රටේ ජනතාව ඕනෙක් කියන්නේ මේ හෝටල් වල නිරෝධන වෙච්ච කට්ටියත් පසුව කිව්වා අපරාධ අපි හෝටල් වලට ආවේ හමුදාවේ නිරෝධන මධ්‍යස්ථානයේ හිටියන අපි මීඩියා කණ්ඩ බොන්න දීලා රැක බලා ගන්නවා කියලා. නමුත් එහෙම කට්ටියට තමයි මේ කියන කාන්තාව කිප දෙනෙක් කතා කරලා කියන්නේ මේ අපිට අමුකරවල කන්න දුන්නා කියලා. ඉතින් ඕක ඉතාම සුළු ප්‍රශ්නයක්. ඉතින් ඇත්තටම කතා කර යුතු නැති තරම් කියන්න තියෙන එකයි මානව හිමිකම් කාර්යාලයට යන රටේ මෙච්චර මේ දශක 3ක යුද්ධයක් පරාජය කරන්න කටයුතු කරපු හමුදාවක් මෙච්චර කොයිඩ් වලට පුදුම වෙහෙසක් මහන්සි වෙලා සෞඛ්‍ය ශේෂයත් එක්ක වැඩ කරන දිවාරය ඒ කට්ටිය බුදියගෙන ඉද්දි ඒ කට්ටිය ඇහැරන්න යන්නේ නිින්දෙන් නෙමෙයිනේ. ඇහැරන්න යන මේ හමුදාව මේ කට්ටිය ඔවුන්ගේ යහපතටත් පුදු ජනතාවගේ යහපතට නිරෝධායන කිරීමට ගියපු කාරණේදී කොමසාරි මහ කොමසා මානව හිමිකම් තරම් යන්න මේ හැදිලා තියෙන්නේ ඕන කියලා තේනවා න්‍යාය පත්‍රයකට. කදුරුගත නිරෝධායන පහසුකම් අපි දැක්කා මාර්තු මාසයෙන් පටන් ගත්තාම ඉතාම හොඳ පහසුකම් ලබා දෙමින් ඔබතුමාලා මේ කඳවුරුව පාත්වාගෙන ගියා යුද හමුදාව සහ ත්‍රිවිධ හමුදාවේ දායකත්වයෙන්. ඒ පහසුකම් මේ වන විටත් එලෙසම ලැබෙනවද නැත්නම් මේ වෙනසක් තිබෙනවද? ඔව් දැන් මෙහෙමයි පහසුකම් කියන එක ඔබ දන්නවා යුද හමුදාවේ නාවික සහ ගුවන් හමුදාවේ දැන් කොහෙවත් තිබෙන්නේ නැහැ නේ නිරෝධන මධ්‍යස්ථාන වූහාන් වලින් ආම දියතලාවේදී අපි පටන් ගත්තා. ඊට පස්සේ අර රෝහල් වගේ තමයි අපේම කොහොමද වෙන තැන් නැහැ දෙන්න. අපේම මේ හමුදාවට අයත් ඉතාමත් සුළු සංඛ්‍යාවක් පමණයි 100%ක් විතර තමයි පිටතන් වලින් ගත්තේ. නැත්තම් හමුදාවේ ස්ථාන තමයි නිරෝධන මධ්‍යස්ථානට පරිවර්තනය කරනු ලබන්නේ. අපි කිව්වා වගේ අපිට බුදියන තියෙන ඇඳ තමයි අපි ඉස්සෙල්ලා දුන්නේ. අපිට තියෙන මෙට්ටේ, අපිට තියෙන කොට්ටේ, අපිට තියෙන බෙඩ් ෂීට් එක අපි ඒක දුන්නේ. සමහර අවස්ථාවලදී අපිට හමුදාටවත් නැති පහසුකම් මොවුන්ට ලබා දුන්නා. Wi-Fi එකකින් ඉඳලා වොෂින් මැෂින් එක, සෙරප්පු දෙකකින් ඉඳලා ටූත් පේස්ට් එකකින් ඉඳලා දුන්නා. අපිට සමහර අයවලුන් කියනවා අපි ගෙදරවත් මේ විදිහට කන්නේ නැහැ කියලා. දැන් අර ඉස්සෙල්ලා ප්‍රශ්නේදී හොයලා බැලුවම් පස්සේ අපි මේ පහසුකම් අඩු ගියපු ස්ථානෙට බෝඩිමට ගිහිල්ලා බැලුවම ඒ බෝඩිමේ මෙතනින් එහා පැත්තටවත් යන්න හැකියාවක් නැහැ අඳන් හේතු වෙලා තිබ්බ සංඛ්‍යාව අනුව. එතන තිබ්බ වැසිකිලි දැක්කම අපිට හිතා ගන්න පුළුවන් තත්ත්වය මොකක්ද කියලා. ඉතින් මෙවැනි කට්ටිය පසු කාලින අපිට කතා කරනවා පහසුකම් සම්බන්ධයෙන්. නමුත් ඒක අපිට අදාළ නැහැ. අපි හොඳම පහසුකම් ලබා දිය යුතුව තිබෙනවා. ඉතින් ඒ අනුව තමයි අපි මේ ආකාරයෙන් පහසුකම් ලබා දීම දෙනවා. නමුත් සමහර අවස්ථාවලදී ඉන්නවා විශාල සංඛ්‍යාවක් මේ දවස්වල ආවම අපි 10500ක් 11000ක් කොවිඩ් මේ නිරෝධායන කරපු අවස්ථා තියෙනවා නිරෝධන මධ්‍යස්ථාන 96ක් යටතේ. ඉතින් මෙහිදී සමහර ස්ථානවලදී මට කියන්න බෑ 100%ක් එක හා සම ඩෙන්ටිකල් මේ කියන්න බෑ මේ සෑම නිරෝධ මධ්‍යස්ථාන කිසි අඩුපාඩුකම් තිබෙන්න පුළුවන්. නමුත් අපගේ උපරිමේ ඒ කට්ටියගේ අඩුපාඩුවක් වෙන්නත් පුළුවන්. ඒ කට්ටිය සුවිශේෂී විදිහට ඉන්න කණ්ඩායමක් නම් ඒ ආකාර තත්ත්වයක් වෙන්න පුළුවන්. නමුත් මම හිතන්නේ පොදුවේ බැලුවොත් සෑහීමකටපත් වෙන්න නෙමේ යම් කිසි හොඳ තත්ත්වයකින් සියලුම ත්‍රිවිධ හමුදාම එකතු වෙලා මේ නිරෝධන මධ්‍යස්ථාන පවත්වාගෙන යනවා. විශේෂයෙන්ම උන්ට අවශ්‍ය අනිකුත් දේවල් අපි ලබා දෙලා තිබෙනවා. මේ හොඳම සාක්ෂි දරන්න පුළුවන් නිරෝධාන වෙච්ච කට්ටිය. හොඳයි. හොඳවතුනේ ඇඳුම් නීතිය පවතින ප්‍රදේශ දැන් මේ මොහොත වන විටත් කොළඹ දිස්ත්‍රික්කයේ බොහෝ පොලිස් වසම් ගම්පහ දිස්ත්‍රික්කයේ ඇඳුම් නීතිය පවතිනවා. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා ගැනීම හා සම්බන්ධ අපි දැක්කා ඊයේ ඔබතුමාගේ උපදෙස් පළ වුණා මාධ්‍යවලදී. අත්‍යවශ්‍ය ආහාර සෞඛ්‍ය සහ අනෙකුත් එදිනෙදා අවශ්‍යතා සඳහා වෙළඳසල් ක්‍රියාත්මක වීම ඒ හා සම්බන්ධ ගමනාගමනය කොහොමද සිද්ධ වෙන්නේ ඒ හා සම්බන්ධව ඔබතුමාලගේ නියාමනය සහ නිර්දේශය කුමක්ද?
මෙහෙමයි දැන් අපි ඊයේ දිනේදී අපි පටන් ගත්තා වගේ නෙමෙයි ඊට පස්සේ අපිට තේරුම් ගියා සමහරලාට එක දවසක් සතිය දුන්නම බොහෝ අයවලුන් ක්‍රැෂ් වෙනවා කියනවා කඩේ බඩු ඉවරයි කියනවා විවිධ ප්‍රශ්න ආවා. ඉතින් ඒකිට තමයි අපි මීට දින දෙකකට ප්‍රථම තීරණයක් කරමු ගත්තේ සතියකට දවස් දෙකක් අපි විශේෂයෙන්ම අපි ගත්තොත් කොළඹ සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල සඳුදා සහ බ්‍රහස්පතින්දා ඒ වගේම ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කයේ මෙසේ නිරෝධායන ඇඳරි නීති පවත්වන ප්‍රදේශ සඳහා අඟහරුවාදා සහ සිකුරාදා දිනයන් වලදී උදෑසන 8 සිට රාත්‍රී 10 වෙනකම් වූ කාල පරාසය තුල මේ අත්‍යවශ්‍ය භාණ්ඩ ඖෂධ ආගේ දේවල් පයින් ගිලා ළඟම තියෙන කඩේට ගිලා මේ වාහන වල ට්‍රිප් ගන්න නෙමේ මේ ආකාරයෙන් ගිහිල්ලා තමුන්ගේ මේ අවශ්‍යතාවයන් ලබා ගැනීමට කටයුතු කරන්න කියලා. ඉතින් සතියකට දවස් දෙකක් ස්ථිරව අපි ලබා දුන්නම ඕන පුද්ගලයෙක්ට තේරෙනවා අපි බඩු ගන්න ඕනේ මොන කාලයක් සීමාවකටද කියලා. නැත්තම් සමහර කට්ටිය සතියකට මාසයකටත් බඩු ගන්න උත්සාහ කළා ෆුඩ් සිටි වලින් කියනවා මෙහෙම කරද්දී ඉවර වුණා බඩු කියලා. ඒ ඔමුත් උන් ගේන ප්‍රමාණයක් තිබෙනවා නුන් දන්නවා උන්ගේ ප්‍රදේශයන කණ්ඩායම කොච්චරද කියලා. ඒ අනුව තමයි ධාරිතාවයන් රැකගන්නේ. ඉතින් කෙසේ වෙතත් අපි මේක තමයි කරගෙන පෙරේද දුන්නේ. ඒත් එක්කම සෞන්දර්යයෙන් පස්සෙත් වෙන්නේ ඒක. නමුත් දැන් අපි බස්නාහිර පළාතට හෙට මධ්‍යම රාත්‍රියේ ඉඳලා නිරෝධායන නීතිය පනවපු හින්දා සිකුරාදා දිනේ යන්න හම්බ වෙන්නේ නැති හින්දා අපි හෙට උදෑසන 8 සිට රාත්‍රී 10 දක්වා වූ කාල සීමාව තුල මෙතෙක් නිරෝධායන ඇඳරි නීතිය පනව ඇති සියලුම ප්‍රදේශවල කඩසාප්පු විවෘත කරලා විශේෂයෙන්ම අත්‍යවශ්‍ය භාණ්ඩ තිබෙන කඩසාප්පු විවෘත කරලා ඖෂධ ශාලා විවෘත කළා අපගේ මේ නිරෝධායනට ලක් කරමින් සිටින නිරෝධායන ඇඳරි නීතිය පනවා තිබෙන ප්‍රදේශවල අපේගේ ආදරණීය ශ්‍රී ලාංකීය ජනතාවට මේ ආහාර පාන ලබා ගැනීමට අවකාශය ලබා දීලා තිබෙනවා. නමුත් සඳුදාගෙන් පස්සේ අර කියපු ක්‍රමවේදය යටතේ සතියේ දින දෙකකට සතියේ එක් ප්‍රදේශවල දින දෙකකට මේ ආකාරයෙන් අනිවාර්යයෙන්ම ඔවුන්ට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීමට අවස්ථාවක් ලබා දෙනවා. ඒත් එක්ක තමයි අපි මේ ඇඳරි නීතිය දාද්දිත් විශේෂයෙන්ම අපි මේ පාර අපි කිව්වේ නෑ until further notice නැවත දැනුම් දෙන තුරු කියන වචනයක් දාලා නැහැ. අපි මේ බස්නාහිර පළාතට නිරෝධායන ඇඳරි නීතිය පනවන්නේ හෙට මධ්‍යම රාත්‍රියේ සිට සඳුදා 2 වෙනිදා නොවැම්බර් 2 වෙනිදා උදෑසන 5 දක්වා පමණයි කියලා බොහොම ඍජුව අපි ප්‍රකාශ කළ දෙනවා. ඒ කියන්නේ ඔබ සූදානම් විය යුතු ඉතුරු දින 3කට පමණයි කියන එක. නමුත් දැනටත් නිරෝධායන ඇඳරි නීතියේ තියෙන පළාත් තවදුරටත් පවත්වන්න යනවා කියන වචනේත් කිව්වා. ඒ කිව්වත් මේ දින 3 ඇතුළතදී අපි මේ සම්බන්ධව හොඳට විශ්ලේෂණයක් කරලා යම් කිසි ප්‍රදේශයක් දැනට නිරෝධායන ඇඳරි නීතිය පනවා තිබෙන ප්‍රදේශයක තවදුරටත් නිරෝධායන ඇඳරි නීතිය පවත්වාගෙන යන්නට අවශ්‍ය නැත්නම් අපි අනිවාර්යයෙන්ම දන්න හැම ප්‍රදේශ කීපයක් දැනට අපි හොයාගෙන තිබෙනවා සෞදු දැසනයේදී ඒ ප්‍රදේශ අපි නිදහස් කිරීමටත් නිරෝධායන නීතිය ඇඳරි නීතිය ඉවත් කිරීමටත් අපි බලාපොරොත්තු වෙ සිටිනවා. බස්නාහිර පළාතෙන් පිටවීම සහ පළාතට ඇතුල්වීම හා සම්බන්ධ සතියන්තයේදී කොහොමද සීමා තීරණය කරන්නේ? මෙහෙමයි. අපි මේ කොවිඩ් මේ තත්ත්වයට පත්වෙන්න ප්‍රධානතම හේතුව වෙලා තිබෙන්නේ ඔබ දන්නවා ජනතාවගේ හැසිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. කොවිඩ් වලට අපි පළතුම කාලේ මම කිව්වා කොවිඩ් වලට shopping යන්න එපයි කියලා. හරිද? මොකද ගිහිල්ලා හොයාගෙන එනවා ඇරෙන්න කොවිඩ් ඔබ හොයාගෙන එන තත්ත්වයක් නැහැ. ඔබම යන්න ඕනේ හොයාගෙන. ඉතින් ඒත් එක්ක අපි කිව්වා පුළුවන් තරම් සංචරණ සීමාවන් අඩු කරන්න කියලා. අත්‍යවශ්‍ය භාණ්ඩ අත්‍යවශ්‍ය සේවාන් වල නියුතු අයවලුන්ට යන්න පුළුවන්. ඒත් එක්කම තමයි අපි කිව්වාගේ කර්මාන්ත ශාලා අපනයන කර්මාන්ත ශාලාවල ඔවුන් PCR පරීක්ෂණ කළා ඔවුන්ගේ විවේකාගාර නැත්නම් නිවෙස්වල ඔවුන්ගේ බෝඩිං වල ඔවුන් රදවලා තිබෙන ඔවුන්ගේ ප්‍රවාහන පාසු යටතේ ගෙනල්ලා පවත්වාගෙන යන්නත් අපි අවස්ථාව දීලා තියෙනවා මේ නිරෝධායන ඇඳරි නීතිය තියෙන අවස්ථාවලදී. එතකොට ඔබතුමා සංචාරණ සීමාවන් නැහුවා අපි අද සවස් භාගයේත් මේ රටේ විශේෂයෙන්ම බස්නාහිර පළාතේ ජීවත් වෙන අපගේ ආදරණීය ජනතාවගෙන් ඉල්ලා සිටියා හැකිනම් ඔබ බස්නාහිර පළාතෙන් ඉවතට යන්න එපා මේ සති අන්තේ. මොකද ගොඩක් කට්ටිය මටත් කතා කරලා කිව්වා අපි ඇල්ලිය දාගෙන තියෙනවා බුක් කරලා තියෙනවා නුවර බුක් කරලා තියෙනවා අපි නුවර යන්න හිටියේ හෙට ඒ වගේ જાති කිව්වා මම ඒ කට්ටියට තාමත් සුවදෝ කිව්වා පුළුවන් නම් මේ සතිය නොආයින් එක තමයි හොඳ කියලා
ඔබත් අනිත් පුද්ගලයන් එක්කත් එකතු වෙන්න කියලාත් මම ඉල්ලීමක් කරා. ඒ වගේ තමයි මේ රටේ ජනතාවගේ විශේෂයෙන්ම බස්නාහිර පළාතේ ජනතාව අපි ඉල්ලා සිටියා යන්න එපයි කියලා. තවත් තමයි එක පුරුද්දක් තිබ්බා මේ වගේ නිරෝධායන ඇඳිලි නැති වුවම බස් වල නැගලා ඔක්කොම ගම්බිම් බලා පිටත් වෙලා යනවා. මේ ආයේ කවදා මෙහි හරිද කියන දන්නේ නැති තත්වයක්. ඉතින් මේ තත්වයක් නෑ. ඒක අපි ඍජුවම කිව්වේ මේක සෞන්දර්ය වෙනකම් පමණයි. ඉතින් දවස් 3කට ගිහිල්ලා එන්නත් බෑනේ ඈතක ගිහිල්ලා. ඉතින් ඒකින්දා විශේෂයෙන්ම මේ සංචරණයේ කිසිම ඉතාමත් වැදගත් වෙන කාර්යයක් මේක පැතිරවීම සඳහා. ඉතින් ඒකින්දා විශේෂයෙන්ම ඉදිරි කාලෙදිත් බලාපොරොත්තු වෙනවා අපගේ මේ ක්‍රමවේදයන් යටතේ මේ වැඩිම මේ ආසාදිතයන් ඉන්න අපි උදාහරණයක් ගත්තොත් 20කට වැඩි ප්‍රමාණයක් ඉන්නවා නම් පොලිසිය වගේ ඒක අනාරක්ෂිත ප්‍රදේශයක් ඊළඟට ඊට අඩු කලාප ඊටත් අඩු කලාප වශයෙන් තෝරගෙන කටයුතු කරන්නත් විවිධ පාර්ශවයන් වලිමුත් අපිට මේ වගේ ඇවිල්ලා තිබෙනවා අදහස් ඇවිල්ලා තිබෙනවා. ඉතින් ඒකින්ද අපි ඉදිරි කාලෙදී මේ අනුව තමයි කටයුතු කරන්න වෙන්නේ. ඇත්තටම අපිට අත්‍යවශ්‍ය කරුණක් හැර නැත්නම් රැකියාවකට දෙයක් අපි නවත්තන්න බෑ. එහෙම නැත්නම් හැකිතාක් දුරට පුළුවන් නම් ඔබගේ දිස්ත්‍රික්කයට පමණක් සීමා වෙලා එන්න ඒක තමයි වැදගත්ම දේ. නමුත් මේ සතියාන්තයේදී ඒකට සීමා වෙන්න නම් තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉන් ඔබට ගියත් වැඩිපුරම මේ ප්‍රදේශයෙන් නැත්නම් බස්නාහිර පළාතෙන් ඉවත්ව යන්න එපා කියන කතාව තමයි අපි මේ අපේ ආදරණීය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. ගම්පහ දිස්ත්‍රික්කය කළුතර ප්‍රදේශය වගේම කුරුණෑගල දිස්ත්‍රික්කයත් අපි ඔබතුමා කියන ඇඳින් නීතිය පනවා තිබෙන කුලියාපිටිය පන්නල ආශ්‍රිත ප්‍රදේශය ගත්තහම කෘෂිකර්මය හා සම්බන්ධ බොහොම ලැබුරු ප්‍රදේශයක්. මේ දවස්වල කුඹුරු වැඩ කරනවා එක පැත්තකින් පොල් හා ආශ්‍රිත ව්‍යාපාර කටයුතු සිදු කරන කාලේ පොහොර සහ අනෙකුත් පහසුකම් හා සම්බන්ධ වෙළඳසැල් ඒ වගේම කෘෂිකාර්මික කටයුතු වල නියැලෙන පිරිසගේ ඔවුන්ගේ ගමන් විවරණ හා සම්බන්ධ කොහොමද ඔබතුමාලගේ? ඔව් දැන් මෙහෙමයි අපි ඔබ දන්නවා පළවෙනි කාලෙදී අපි මේ අම්පාරේ පැත්තේ ඉන්න ගොවින්ට කුඹුරු කරන්න එපා කිව්වේ නෑනේ. ඒ කට්ටිය ගොඩාක් කුඹුරු අස්වැන්න නෙලා ගත්තා. ගිය වසර බැලුවම මේ වසරේ ගිය පාරවලට වැඩිය නෙලාගෙන තියෙනවා. අපි එපයි කියන්නේ යම් කිසි පුද්ගලෙක් උඹ මේක මේ ලොකු තර්ජනයක් නෑනේ කුඹරට කියලා කුඹර ගෙටුව හරි ඒ වගේ කාර්යවික යෙදුණා කියලා ප්‍රශ්නයක් නැහැ. මම හිතන්නේ ශ්‍රී ලංකා පොලිසිය ඉතාමත්ම මහජනතාව වෙනුවෙන්ම ඉන්න පොලිසියක් ශ්‍රී ලංකාවේ තිබෙන්නේ. ඔවුන් ඒ වගේ නිකම් ඉතාමත් තර්ජනාත්මක දේවල් කරන්නේ නැහැ. ඉතින් එවැනි තත්ත්වයන් තිබෙනවා නම් ඔවුන්ට ඒ අවස්ථාවේදී කියලා ඒක ඇත්තටම පැහැදිලි කිරීමකට ලබා දුන්නොත් ඒකට අවස්ථාවක් අනිවාර්යයෙන්ම දෙයි. අපි කියන්නේ එවැනි ගමන් කිව්වා වගේ තමයි කර්මාන්ත ශාලා අත්‍යවශ්‍ය වාහන අත්‍යවශ්‍ය සේවාවන් ඒවට යන්න වෙනවා. ඒ තත්ත්වෙන් දැන් අපි මේ කතා කරන්නේ පොදු ජනතාව නිකන් මේ ට්‍රිප් යන කට්ටියට. අනිත් එක මේක අවස්ථාවක් කරගන්නවා විශේෂයෙන් ඉදිරි කාලෙදී මම හිතන්නේ අද දිනේදී යම්කිසි ප්‍රතිපත්තියක් මේ නිකුත් වෙන්නත් ඇති. අපි බලාපොරොත්තු වෙන මේ රටේ ජනතාව මේ අනවශ්‍ය ලෙස විශාල වශයෙන් ගැවසෙන තැන් ඒ වගේ මග අරින්න ඕනේ. ඒත් එක්කම අනවශ්‍ය හේතුන් මත ගමන් කිරීමන් පුළුවන් තරම් අවම කරගත යුතුව තිබෙනවා. ඔබවත් මමවත් දන්නේ නැහැ මේ කොවිඩ් එකේ තත්ත්වය මොකක්ද කියලා. මේ විශේෂයෙන්ම මේ පාර ඇවිල්ලා තිබෙන මේ කියන කොවිඩ් එක මම පැහැදිලි කළ යුතුමයි මේ අවස්ථාවක් කරගෙන මේ කොවිඩ් එක ගිය පාරකට වැඩිය යම්කිසි වෙනසක් තියෙනවා කියලා කියනවා. ඔව් එහෙම තත්ත්වයක් දකින්නේ එහි ප්‍රතිශතයන් ගත්තම විශාල අධික ලෙස දකිනවා අපි. එතකොට දැන් අර ඔබ ඇහුවා කොහෙන්ද කියන එක ඇහුවමත් ඔය තත්ත්ව වෙනවා. අපි මේ මිනුවන්ගොඩ පුකුරයි මෙතන ගත්තම පෑලියුගොඩ පුකුරයි කන්දල්කාඩු පරණ පුකුරයි සම්බන්ධයෙන් මේ වන විටත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මගින් ඔවුන්ගේ මේ වෛරස් ලෝඩ් සහ හැසිරීම සම්බන්ධව පරීක්ෂණයක් කරගෙන යනු ලබන. ඉදිරියේදී ඒකෙමුත් අපිට හැකියාවක් ලැබේ. අර මං කිව්ව කොටස් 6න් මොන කොටාසෙන්ද කියන එකටත් මම ඒකයි කිව්වා අපි මේවා නිකම්මනේ පරීක්ෂණ කරනවා කියලා. ඒවා ඉවරලා නැහැ. මේ පරීක්ෂණ වාර්තා ලබන සතිය හම්බ වෙයි කියලා ශ්‍රී ජයවර්ධනපුරින් බලාපොරොත්තු වෙනවා. ඉතින් මේක ඊටමත් කෙටි කාලයක් තුල විශාල සංඛ්‍යාවක් තුල පැතිරෙන වෛරසයක් බවට තමයි මේ පාර අපිට තේරුම් ගිලා තියෙන්නේ. ඒකයි මේ විශාල වශයෙන් හමුවන්නේ. දැන් ගිය පාර ඔබ දකින්න නැති අර මඩකලපුවේ සිට නැත්තම් කන්දල්කාඩු සිට කාන්තාවක් එනවා උපදේශිකාවක් එනවා බස් එකේ එනවා ඔක්කොම ඉවරයි ගහලා ඉතින් ප්‍රශ්නයක් නැහැ. මාරවිලට නිකන් ප්‍රශ්නයක් වුණා. නමුත් මේ පාර එහෙම නිකන් ළඟින් ගියත් ඉවරයි තත්ත්වයක් තිබෙන්නේ. එක දිනේට විශාල සංඛ්‍යාවක්. ඉතින් ඒකින්ද මේක රටේ ජනතාව තේරුම් ගන්න. මේක ඉතාමත් භයානක වෛරසයක්, ශීඝ්‍රව පැතිරෙන වෛරසයක්. මේකේ වෛරස් ලෝඩ් එක වැඩි. ඉතින් ඒකින්ද අපි ඉල්ලා සිටිනවා
හැකිතාක් දුරට සෞඛ්‍ය අංශවලින් ලබා දුන් උපදෙස් අනුව ක්‍රියා කරන්න. මංගල අවමංගල කටයුතු බණදාන පින්කම් එහෙම නැත්නම් ක්‍රීඩා උත්සව ගම්මට්ටමෙන් ප්‍රාදේශීය මට්ටමෙන් මිතුරු සාද හමු මේ ඔක්කොම දැන්ට කියලා තියෙනවා යම් කිසි අද හැන්දෑම හැන්දෑම ප්‍රතිපත්තියක් නිකුත් කරලා ලැබුවා. හෙට දිනේදී ඒක ලැබෙයි. ඒ අනුව ඒවා සියල්ලක්ම අපි බලාපොරොත්තු වෙන්නේ ඒවා පුළුවන් තරම් නැතුව තියන්න කියන එකයි අපි බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන් බස්නාහිර පළාතේ ඔය කියන දේවල් අවම කරන්න කියලා තියෙනවා. මං හිතන්නේ කනගාටු වෙයි සමහර අයවලුන්. නමුත් මේක ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වයක් පොදු ජනතාවගේ යහපත වෙනුවෙනුත් කරන ක්‍රියාවලියක් හැටියට ඒවා අවම කිරීමට අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. දමදමතුමනි යම් කිසි කෙනෙකුට සැකයක් තිබෙනවා නම් මම ආශ්‍රිතයෙක් නැත්නම් මගේ රෝග ලක්ෂණ අනුව මට යම් කිසි ආසායද බවක් වෙන්න පුළුවන් මං මුණ ගැහුණු අය කවුද කියලා මට අදහසක් නැහැ. ඒ වගේ සැකයක් තියෙන කෙනෙක් හෝ සමීපතෙක් මේ මොහොතේ නරඹනවා නම් කොහොමද උන් ඊළඟ පියවර ගත යුතු වන්නේ? ඔව් දැන් මං හිතන්නේ රටේ ජනතාව අද මේ ෆෝන් එකක් තියෙන නැති මිනිස්සෙක් නැති තරම්. හරිද? එතකොට මේ ඔබලාගේ නාලිකාවගේ අනිකුත් සියලුම නාලිකාවන් නරඹන කට්ටිය ඉන්නේ. ඉතින් මම හිතන්නේ මම නම් වෛද්‍යවරයෙක් නෙමෙයි වුණත් මේ වෛද්‍යවරුන් මේ නාලිකාවලට ඇවිල්ලා ඉතාමත් පැහැදිලි ලෙස අපේ බුද්ධවත් වෛද්‍යවරුන් විශේෂඥවරුන් වල පැහැදිලි කරනවා කළ යුතු දේවල්. නමුත් මම දකින්න විදිහට කියන්න තිබෙන්නේ ඔබ හැම වෙලාවෙම බොහොම සුපරීක්ෂාකාරී ලෙස ඉන්න ඕනේ. ඔබට ඔබතුමා කිව්වා වගේ මොකක් හරි මේ කොවිඩ් සම්බන්ධයෙන් හැදී කියන තියෙනවානේ මේ රෝග ලක්ෂණ කියලා. එවැනි තත්ත්වයක් තිබෙනවද කියන පිළිබඳව ඔබ බොහොම විමසිලිමත්ව ඉන්න ඕනේ. ඒත් එක්ක ඔබට තේරෙනවා මෙහෙම තත්ත්වයක් තිබෙනවා කියලා ප්‍රථමයෙන්ම ඔබ ස්වයං නිරෝධායන ලක්විය යුතුයි. ඔබ තමුන්ගේ පවුලේ සමාජිකයෙක් ඔබ බෝඩිමක ඉන්නවා නම් ඔබ රැකියා ස්ථානයක ඉන්නවා නම් ඔබ වහාම හුදකලා වීමකට උත්සාහ කළ යුතුයි. ඒත් එක්ක මේ අවස්ථාවේදී කිව යුතුයි ඔබ ගමේ ඉන්න ඔබගේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා මම උතුමා තමයි ඉස්සල්ලාම එන්නලා ඉන්නේ. එතකොට මේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා කවුද ටෙලිෆෝන් නම්බරයවත් පොඩ්ඩක් හොයාගෙන දැනගැනීම වැදගත් වෙනවා. ඒත් එක්කම මේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා එම්එච් කියන පුද්ගලයා කවුද මේක දැනගන්න ඉන්න ඕනේ. ඉතින් ඒ කට්ටියට ඔබ මේ අවස්ථාවේදී ඔබට මේ වගේ ලක්ෂණයක් තිබෙනවා නම් මේ පොදු මහජනතාව යන බස් එකක නැගලා ගිහලා ස්පිතාලේ යන එක නෙමෙයි කළ යුත්තේ. ඔබ ඒ වගේ සෑහෙන ගානකට කොවිඩ් ආසාදනය කිරීමට හෝ තර්ජනයක් ඇති කිරීමට පුළුවන්. ඔබ නිවසෙන් පිටවිය යුතු නැහැ කිසිසේත්ම. ඔබට පෞද්ගලිකම වාහනයක් තිබෙනවා නම් ඔබ වෛද්‍යවරයෙක් හැමට ගිහිලා කෝල් එකක් දීලා මට මේ වගේ තත්ත්වයක් තිබෙනවා මම මේ බලන්න එනවා කියලා බලන එක වෙනම කතාවක්. එහෙම නැත්නම් ඔබට පොදු ප්‍රවාහන පාසුකමක් නම් පාවිච්චි කරන්න කිසිසේත් ගෙදරින් එළියට යන්නේ නැතුව ඔබ නිවසටලා රැඳිලා ප්‍රථමයෙන් ඔබ හුදකලා වෙලා අනික් කට්ටිය මේ බව දැනුම් දීලා ඒ කට්ටිය අයින් කරලා නැත්නම් එහා ගෙදර එන කට්ටිය දැන් මොකද වෙලා තියෙන්නේ කොවිඩ්ද කියලා අහන්න එන කට්ටියත් එක්ක සම්බන්ධ වෙන්නේ නැතුව මට කොවිඩ් කියලා වටපිටාවට කෑ ගන්න වටේ ගමේ ගිහිල්ලා කියලා එන්නේ නැතුව මේ කට්ටිය හුදකලා වෙලා ප්‍රථමයෙන්ම කළ යුත්තේ ඔබ වෛද්‍යවරයෙක් අමතලා නැත්නම් මහජන සෞඛ්‍ය පරීක්ෂණ මේ දැනුම් දුන්නොත් ඔව් වහාම ක්‍රියාත්මක කළා ඔබ වෙතින් කළ යුතු ඔබ වෙත කළ යුතු ක්‍රියාමාර්ග අනිවාර්යයෙන්ම ඔවුන් අනුගමනය කරයි. ඉතින් මේකයි මට කියන්න තියෙන සරලම ක්‍රමයේ වේද මේකයි කියන එක. හැංගිලා නැත්නම් අපි දැක්කනේ පහුගිය කාලේ සැඟවෙලා Tamanට රෝගී තත්ත්වෙ හින්දා සමාජයේ අපවාදයට කරහාවට පාත්‍ර වෙයි කියලා මම තමයි මේක ගමට ගෙනාවේ කියලා ලැජ්ජාවට පාත්‍ර වෙයි කියලා හැංගිලා ඉන්න වගේ තනුත් අපි සමහරවිට දැක්කද අපිට. ඔව් එහෙම දේවල් දැක්කා. ඉතින් අර එහෙම දේවලුත් තිබ්බා කිව්වාගේ අන්න අකමැති කට්ටියත් ඒ වගේ දේවල් තිබ්බා. සමහරට කොවිඩ් කියන බයටත් තිබ්බෙදි මේකට හැංගිලා වැඩක් නැහනේ. කවුරුත් බලෙන් කොවිඩ් හදාගන්නේ නැහනේ. සෑම පුද්ගලයෙක්ම බලන්නේ කොවිඩ් ආසාදයේ නොවී ජීවත් වෙන. නමුත් අවාසනාවකට ඔබගේ තුවේ තියෙන ප්‍රතිශක්තිකරණ හේතුන් හින්දා හෝ ඔබ ආශ්‍රිතයාගේ තිබෙන ඒ කොවිඩ් මේ ධාරිතාවයේ උපරිමයක් තිබෙන හින්දා හෝ මෙවැනි පරිසරයක් තුර ඔබ ආසාදිනෙක් වෙන්න පුළුවන්. ඒකට මුහුණ දිය යුතුයි. එහෙමනම් පරතමතා ඔබගේ යුතුයකම අර අනුන්ගේ මානව හිමිකම් වෙන්නේ අන්න ඒකයි අනුන්ගේ මානව හිමිකම් කඩන්නේ නැතුව මේක කියලා ඉදිරිපත් වෙලා ඇත්ත තත්ත්වයට මුහුණ දීලා ඔබ ජීවිතය ආරක්ෂා කරගන්න ඕනේ. මේකේ මේ රටේ අද වෙනකන් මියගිය සංඛ්‍යාව ඇවිල්ලා 100.2යි මේ රටේ 100.2යි වෙන රටවල් වල 104 දක්වත් ගියපු තත්ත්වයන් දිවෙද්දි තමයි අපි 100.2ක ඉන්නේ අපි. ඉතින් අපි තාමත් හොඳ තත්ත්වයක සිටිනවා.
ඉතින් අපේ වෛද්‍යවරු ඉතාමත්ම දක්ෂයි. අපිට ඒත් එක්කම මම මේ අවස්ථාවේ කියනෝනේ අපේ වෛද්‍යවරුන් ඉන්නවා. අපේ තියෙනවා දේශීය වෛද්‍ය ක්‍රමයන් තියෙනවා අපේ ප්‍රතිශක්තිකරණය වැඩි කරගන්න. ඉතින් බේරිලා ඉන්න ඕන නම් ඒවත් තිබෙනවා. නැහැ කියන්න බෑ. සමහර කට්ටිය මේවට අකමැති වෙන්න පුළුවන් කියනවාට. නමුත් ඇත්ත ඇති සැටියෙන් කිව යුතු තිබෙනවා. දේශීය වෛද්‍යවරුන් යටතේ සුවිශේෂී වූ ඒ බෙහෙත් වර්ග තිබෙනවා. අපේ රටේ බොහෝ ජනතාව මේ වන විටත් භාවිතා කරනවා. ඉතින් අපි හමුදාවේ වුණත් මම හමුදාපතිවරයා වශයෙන් කියන්නේ මම භාවිතා කරනවා. මමත් බොනවා අනිත් කට්ටිය බොණ්ඩක් දෙනවා. මගේ රටේ හමුදාව මගේ මං අන්න දෙන හමුදාව ත්‍රිවිධ හමුදාව අපි රැක ගන්න එපේ. ඒ විතරක් නෙමෙයි මේ සමහර ප්‍රදේශ වලටත් අපි දැන් විශේෂයෙන්ම මේ කොවිඩ් ආසාදනය වූයි කියලා සැක කරන ප්‍රදේශ වලටත් අපි අද දිනේ මම හමුදාවෙන් අරන් ගිහිල්ලා දුන්න අද දවසේ අපි දෙන ලෑස්ති කර එක 10000කට වගේ සංඛ්‍යාව දෙන්න ලෑස්ති කරලා අපි තියෙනවා. මේ මොනවාටත් මේ අපි මොන ක්‍රමයකින් හෝ අපගේ ප්‍රතිශක්තිකරණය වැඩි කරගෙන කොවිඩ් ආසාදිතයෙක් නොවි රටේ ජනතාව රැක බලා ගන්න ක්‍රමවේදයක් තියෙනවා. අපි ඒකට ඉදිරිපත් වෙනවා. ඒකට මත තියෙන්න පුළුවන් විවිධ මත. නමුත් අපේ අතිගරු ජනාධිපතිතුමා විශේෂයෙන් මේ රජයේ පත් වුණාන් පස්සේ දේශීයත්වයට වැඩි ප්‍රවණතාවයක් දක්වලා අපේ දේශීය ක්‍රමවේදයන් ලෝකෙට අරන් යන්න කියන අවධියක ඉන්න අපිට මේ තත්ත්වයක් ඇති කරලා දෙන්න පුළුවන් කියලා මම හිතනවා බලාපොරොත්තු වෙනවා. දමදාපතිතුමනි අපි ඔබතුමාව මානුෂීය මෙහෙයුම කාලේ හඳුනාගත්තේ බොහොම සංවිධානාත්මක ඉලක්කගත අරමුණක් වෙනුවෙන් යන අභිත සෙම්පතියෙක් විදිහට. මේ ප්‍රශ්නේ මම අහන ප්‍රශ්නේ කෙනෙක් හිතන්න පුළුවන් මේක ටිකක් කල් වැඩි මම මේ ප්‍රශ්නේ අහන්න කියලා. හැබැයි ඔබතුමා ඉලක්කගතව මේ කටයුත්ත කාර්යසාධක බලකායට ප්‍රධානීත්වය ලබා දෙන හින්දා මේ තත්ත්වය අපිට සමනය කරගන්න මර්ධනය කරගන්න ඔබතුමාලගේ නායකත්වයට තව කොපමණ කාලයක් විතර ගත වේවිද? ඉතාමත්ම හොඳ බැරෑරුම් ප්‍රශ්නයක් දැන් මේ අවසාන වශයෙන් මට පේන හැටියට දැන් මෙහෙමයි. කොපමණ කාලයක් ගත වෙනවාද කියන යන්න තීරණය කරන්න මම හිතන්නේ මෙහි පිට සිටින කිසිදු පුද්ගලයෙක්ට හැකියාවක් තියෙයි කියලා. ලෝකේ ඉන්න දක්ෂතම වෛද්‍යවරයාගේ පටන් ලෝකේ ඉන්න විශේෂඥ පුද්ගලයා හිතා ලෝකේ ඉන්න විද්වතා දක්වා වූ පරාසය තුල මම හිතන්නේ කිසි කෙනෙක්ට කියන්න හැකියාවක් තියෙයි කියලා. මම එසේ කියනවා නම් මම ඇත්තටම අර මේ රටේ ජනතාව නොමග යන ආකාරයේ උත්තරයක් දෙනවා කියලා තමයි මට කියන්න වෙන්නේ. ඉතින් මම රටේ ජනතාව කවදාකවත් නොමග නොයවන රටේ ජනතාවට ආදරය කරන ඔබතුමා කිව්වාගේ රටේ ජනතාව වෙනුවෙන් මගේ ජීවිතය පරදුවට තබලා ඉදිරියට ගිහිල්ලා සටන් කරලා මේ රට වෙනුවෙන් සටන් කරලා අවසාන වශයෙන් මමත් මගේ දරුවෝ දෙදෙනාත් මගේ බරිඳටත් මානවිකම් යටතේ රටවල් වලට බැරි වෙන තරම් තහංචින පනවා ගත්ත එක් පුද්ගලයෙක් තමයි මම. ඉතින් ඒ තිහිද්දී ඔබ අහන ප්‍රශ්නෙට මට උත්තර දෙන්න වෙන්නේ ඇත්තටම අපි කිසි කෙනෙක්ට කියන්න හැකියාවක් නැහැ කවදාද ඉවර කරන්නේ කියලා. මම දකින්නේ ලෝකේ කොවිඩ් කවදාද ඉවර වෙන්නේ. ඒ ඉවරන තාක්කල් අපි සමාජයක් වශයෙන් අපේ රටේ ජනතාවට මේ කොවිඩ් සම්බන්ධයෙන් අවධානමක් සැමදා තිබෙනවා. ඒක කිසිසේත් ඒක මගහරින්න බෑ. දැන් අපි පළවෙනි මේක ආවම හිතුවේ අපේ ජනතාව හිතුනේ ආ එන්නේ නැහැ කියලා. අපේ කට්ටිය හොඳට වැඩ කරා. අපි දක්ෂ කට්ටිය ඔබතුමා කියනවා වගේ අපිත් ඉන්නවා. අතේ දක්ෂ අති විශිෂ්ට ජනාධිපතිතුමෙක් ඉන්නවා. රටේ ලෝක යුද්ධය පරදපු අග්‍රාධ මහත්මිය කෙනෙක් ඉන්න පස්වෙනි දාගතුමා ඉන්නවා. ඉතින් දක්ෂ කණ්ඩායමකුත් ඉන්නවා. වෛද්‍යවරුන් උපරිමයි. ඉතින් මේ ඔක්කොමත් එක පොලිස් ශාස්ත්‍රය උපරිමයි. මේ ඔක්කොම එකතු වෙලා කරපු කර්තව්‍ය හින්දා හිම බලාපොරොත්තු ඇති. නමුත් ලෝකේ කොවිඩ් තියෙනකන් අපිට විතරක් තනියෙන් හුදේකලාව යන්න හැකියාවක් නැහැ. එහෙමනම් අපි හුදේකලාව වෙලා රටට කවුරුත් එන්න දෙන්නේ නැතුව රටින් පිටමං කරගන්න නැතුව ඉන්නවනම් ඒ තත්ත්වෙ වෙන්න පුළුවන්. නමුත් ඒක නෙමේ ඇත්ත තත්ත්වේ. ඉතින් ඒකෙද දිනයක් වකවානුවක් කියන්න බෑ. නමුත් හැකි ඉක්මනින් අපි ජයග්‍රහණය කළා රටෙන් කොවිඩ් පරාජය කිරීමට කොවිඩ් පැතිරවීම වළක්වා ගැනීමට අපි ක්‍රියා කරනු ලබනවා. අපේ පරමාර්ථය අපිට පුළුවන් නම් ලබන මාස වෙද්දි කරගන්න. මම ලබන සතිය කියලා කියන්න බෑනේ. ඒ තරම් ප්‍රායෝගිකව නැතුව කටයුතු කරන්න බෑනේ. අපිට පුළුවන් නම් ලබන මාස වෙද්දි නැත්තම් මේ දකින්න ඉඳලා අපිට දෙසැම්බර් මාසෙද්දි අපිට ඉවර කරගන්න පුළුවන් නම් ඒක තමයි අපි අරමුණ විය යුත්තේ. ඒ සඳහා කළ යුතු සියලුම ක්‍රියාමාර්ග ගනු ලබනවා. විදේශගතව සිටින ශ්‍රී ලාංකේය අපේම සහෝදර සහෝදරයන් අපි දැක්කා වරින් වර ලංකාවට පැමිණෙමින් නිරෝධායනය කරමින් ඒ කටයුතු තාම සාර්ථකව ගෙන ගියා. මෙහි නවතා දමලද නැත්නම් මොකද්ද මෙහි වර්තමාන තත්ත්වය දහමදපතුමනි? දැන් මෙහෙමයි අපේ ශ්‍රී ලාංකිකයන් ඇත්තටම අපි බොහොම කනගාටු වෙනවා. අපගේ මේ විදේශගත රටවල් වල ඉන්න ශ්‍රී ලාංකික ජනතාව බොහොමත්ම දුෂ්කරතාවයන් වලට මේ වන විටත්
පත්ව තිබෙන බව අපිට වාර්තා වෙනවා. අපි දන්නවා. අපිට හොඳ දැනුමක් තිබෙනවා. නමුත් මේ වසංගතය ආරම්භ කිරීමත් සමග යම්කිසි ආකාරයක ඔවුන් රැගෙන ඒමේ කාලසටහන යම්කිසි ආකාරයෙන් පස්සට දැමීමට සිදු වුණා. ඉතින් අපි ඉදිරියේදී අපි කල්පනා කරගෙන බලාගෙන යනවා දැන් මේ අවස්ථාවේ ඔබ දකින්න ඇති ආපු සෑම ගුවන් යානකම වගේ යම්කිසි ප්‍රමාණයක් අනිවාර්යයෙන්ම කොවිඩ් ආසාදනය වෙමින් තමයි ලංකාවට පැමිණියේ. අපිට එහෙව් කියලා මේව නවත්තන්න බෑ. කට්ටිය මුළු ෆ්ලයිට් එකම කොවිඩ් ආවත් අපි රැක බලා ගැනීම අපගේ යුතුයකමක්. අපි ඕන් රැක බලා ගන්නවාමයි. ඕන්ව ගෙන්නා ගන්නවමයි. නමුත් මේ අවස්ථාවේදී මේ තිබ්බ තත්ත්වය අනුව තමයි ඔවුනුත් අවදානමටපත් නොකර ඔවුන් මේ මෙච්චර ගිහිල්ලා එන මිනිස්සුව කොවිඩ් හදවන්නේ නැතුව රැක බලාගෙන ඔවුන්ගේ පවුල් සමග සම්බන්ධ කරන්න සමාජගත කරන්න බලාපොරොත්තු තිබෙන හින්දා තමයි මේ ආකාර යම්කිසි කල් දැමීමකට කටයුතු කරන්න ලැබුවේ. නමුත් මේ රටේ මේ තත්ත්වයේ තවදුරටත් ඉදිරියට මේ ආකාරයෙන් පවත්වගෙන යනවා. අද දිනේ නෑ හිතලා හෙට ලබන සුඛය කරනවා කියලා. නමුත් මේ තත්ත්වය යම්කිසි ආකාරයක තව ටිකක් කලක් ඇදිලා යන වගේ තත්ත්වයක් තිබෙනවා නම් අපි කෙසේ හෝ මේ අපගේ විදේශගත අපගේ ශ්‍රී ලාංකිකයන් ඔවුන් බොහොම දුෂ්කරතා මැද්දේ ඉන්න විශේෂයෙන් මැද පෙරදිගට ඔවුන් රැගෙනීමට අපි අනිවාර්යයෙන්ම කටයුතු කරනවා. චාර්ටර් ෆ්ලයිට්ස් නැත්නම් කුලියට ගත්ත ගුවන් යානා මගින් පෞද්ගලික අංශයේ මෙහෙයවීමෙන් ඇවිල්ලා හෝටල් ආසන නිරෝධායන වෙන ස්වභාවයක් අපි පහුගිය කාලේ දැක්කා. මේ තත්ත්වය නවත්තනවා ඉදිරියේදී. ඔව් දැනට ඒ වගේ බලාපොරොත්තුවක් නෑ. අපි දැක්කේ පටන් ගද්දී අපි කරද්දී පටන් ගත්තේ ඇත්තටම ඔවුන් යම්කිසි ගුවන් යානයක් නැත්නම් ගුවන් ආයතනයක් මගින් ඔවුන්ගේ ගුවන්පත ටිකට් පත ලබාගෙන ඉන් අනතුරුව ලංකාවට ආන් පස්සේ එක්ක ඔවුන් හමුදාවේ නිරෝධායන මධ්‍යස්ථානට වෙනවා නැත්නම් ඔවුන් එනවා මේ හෝටල් එක ගෙවන. ඉතින් හෝටලයක් ඒ වෙනකොට අපි මේ හෝටලේ 5 දෙනා අර හෝටලේ 5 දෙනා දාන්නේ අපි අර අවශ්‍යතාවය එක එක හෝටල පුරවන්න තමයි උත්සාහ ගන්න අපිට හෝටල් කියපු ආකාරයට. ඉතින් ඒ හෝටලයකට ඇතුල් වෙලා ඔවුන්ට ඒ හෝටලයට දීලා තියෙන යම් කිසි මුදලක් මේක මුළු රටට මුදල් ගාණක් තියෙනවා 7500 දෙන්නෙක් ඉන්නවා නම් ගන්න පුළුවන්. ඒ ගාණ යටතේ ඒ හෝටලයට ගෙවලා යන්න පුළුවන් හැකියාව තිබෙනවා. ඒ ඇරුණම මේ අතර මැද නැත්තම් වෙනත් විවිධ පැකේජ් වලට සම්බන්ධ නොවිලා මොකද අපිට ගොඩාක් මේ පසුගිය කාලෙදී ප්‍රශ්න ආවා ගොඩක් කට්ටිය මම හිතන්නේ දකින්නත් ඇති ඒවා ඇත්ත තියෙන බලම් බොරු ගොඩක් තියෙන්නත් පුළුවන් ඒ කෙසේ වෙතත් අපි මේ රටවල ඉඳලා එන ජනතාව අපිට දිය යුතු දිය හැකි උපරිම පහසුකමක් අවම උදලකට ලබා දීලා බොහොම අමාරුවෙන් හම්බ කරලා එන සල්ලි ටික අපි බොහොම අමාරුවෙන් උන් රැක බලා ගැනීම අවශ්‍යතාවයක් තිබෙනවා ඒ අනුව තමයි ඉදිරියට දැනට ලබා දීලා තියෙන උපදෙස් අනුව අපි පරණ ක්‍රමයේදී තමයි ඉදිරියට කරවන්න බලාපොරොත්තු වෙන්නේ. දමදමතුමනි දැන් යුද හමුදා විශාල පිරිසක් සහත්‍ර විද හමුදාව පොලිසිය අපි දකිනවා කොවිඩ් මර්ධනය හා සම්බන්ධ මේ ආසාදිතයන් සාක්ෂිතයන් හා සම්බන්ධ දැඩි ලෙස මැදිහත් වීමෙන් කටයුතු කරනවා. ඊටාම විශාල කැපවීමක් කරන විශාල මැදිහත් වීමක් කරනවා. අපි දැක්කා වැලිසර නායක හමුදා කදූරේ සහෝදර අපේම සෙබළ පිරිසකට ආසාද්‍ය වීමේ ප්‍රවණතාවයේ මර්ගින් දැඩි බලපෑමක් මතු වුණා. එමනම් ආරක්ෂක රාජකාරී කරන මේ කොවිඩ් ආශ්‍රිතව රාජකාරී කරන ත්‍රිවිධ හමුදා පිරිසගේ ආරක්ෂාව සම්බන්ධ ඔවුන්ගේ සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේදයන් හා සම්බන්ධ මොකද්ද ඔබතුමාලා වැඩපිළිවෙල කොහොමද ඒ කටයුතු සිදු වෙන්නේ? ඔව් දැන් මේක ත්‍රිවිධ හමුදා පමණක් නෙවෙයි විශේෂයෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අවලුන් මේ ඔක්කොමට මේ තත්ත්වය මේ අවදානම තිබෙනවා. ඉතින් ඒ අවදානම ඉතාමත් හොඳින් තේරුම් අරගෙන තමයි ඔවුන්ව මේ සම්බන්ධයෙන් අපි මේ රටේ ජනතාව ආරක්ෂා කරගන්න ඉන්නේ. ඇත්ත අපේ ලෙඩ හැදෙයි කියලා අපිට බය නොකර ඉන්න බෑ. එහෙම කරන්න බෑ. අපි මේට වැඩි යුද්ධයක් කරද්දිත් මේක දැන් කොවිඩ් එකක් මේ වෛරස් එකක් සම්බන්ධයෙන් මේ බුලට් එකකට මුහුණ දෙන්න බෝම්බ වලට මුහුණ දෙන්න අපි මේවට අපි බය නැහැ. අපේ විරෝධා රණවිරුවන් කසිසේත් බය නැහැ. රටේ ජනතාව ආරක්ෂා කටයුතු කරනවා. නමුත් මේ සම්බන්ධව විවිධ ක්‍රමවේදයන් අපි ත්‍රිවිධ හමුදාව තුළ පවත්වාගෙන යනවා. දැන් උදාහරණයක් ගත්තොත් මේ අවස්ථාවේදී යුද හමුදාව ගත්තොත් ත්‍රිවිධ හමුදාවත් ඒ ආකාරයෙන්මයි අපි 3න් 1ක කණ්ඩායමක් පමණයි සියලුම කර්තව්‍යයන් වලට යොදවලා තියෙන්නේ. 3න් 1ක කණ්ඩායමක් මේ අවස්ථාවේදී නිරෝධායන වෙනවා. තවත් 3න් 1 කණ්ඩායමක් නිමාඩු ලැබලා නිවෙස් වලට ගිහිල්ලා ඉන්නවා. මේ තුන අපි රොටේට් කරනවා. මොකද නිමාඩු යන්න ඕනේ එකපාරට යවන්න හැකියාවක් නැහැ. ඕනම පුද්ගලයෙක් අපි ඒත් එක්ක මේ මහජනතාවත් එක්ක ගැටෙන කණ්ඩායම් වෙනම ස්ථානයක රඳවලා ඔවුන් වෙනම ස්ථානයක තමයි ඉඳලා තමයි රාජකාරියට දිනපතා යන්නේ. ඒ කණ්ඩායම ප්‍රධාන කඳුරේ කිසිදු පුද්ගලයෙක් එක්ක සම්බන්ධ වෙන්න අපි අවස්ථාවක් තිබිලා නැහැ. මොකද අර අයවලුන් අනිවාර්යයෙන්ම යම්කිසි ආකාරයක අඩුපාඩුවක් තිබ්බොත් ඔවුන්ගේ
අපි ඒකට මේවා දීලා දිනවා සෞඛ්‍ය ක්‍රමවේදයන් අනුගමනය කරන කිසිම අපේ ඇඳුම් පායිත්‍යයන් ලබා දෙලා තිනවා යම් කිසි ආකාර අඩුපාඩුවක් හෝ ඉතිබෙන ඒ ආයිත්තමය අඩුපාඩුවක් හෝ හින්දා උට ආසාදනය වුණොත් ඒ කණ්ඩායම තුල පමණක් රැඳෙන විදිහට අපි ප්‍රධාන කණ්ඩායමත් එක්ක සම්බන්ධ කරන්නේ. ඔවුන් කොයි වෙලාවක හරි නිවාඩු වෙනවා නම් හෝ ප්‍රධාන කඳවුරට ගන්නවා නම් ඔවුන් අනිවාර්යයෙන්ම දින 14ක නිරෝධායනයට ලක් කරලා PCR පරීක්ෂණයක් කළා තමයි ඕන අතුලට ගන්න අනික් කට්ටිය කරන සම්බන්ධ කරන්නේ. අනිකුත් කණ්ඩායම් තුන අර කිව්වා වගේ නිමාඩු ගිහිල්ලා එන කට්ටිය අනිවාර්යයෙන්ම දින 14 නිරෝධායන විය යුතුමයි. ඊට පස්සේ තමයි ඕන්ව අපි අතුලට ගන්න. ඉතින් මේ ආදි වශයෙන් අපි අපගේ විරෝධාර දැයේ පිනට පහළ වූ විරෝධාර රණවිරුවන් රැක බලා ගන්න විශාල ක්‍රමවේදයන් තිබෙනවා. අපි අනිකුත් කරන අය වගේ අපි ශරීර උෂ්ණත්ව බලනවා. ඊට අමතරව මම අර කිව්වා වගේ අපිට හැංගිලා තියෙන අපිට මේකෙන් ප්‍රතිශක්තිකරණය වැඩි කරගන්න පුළුවන් කියන ක්‍රමවේදයන් වලට අපි අනුගත වෙලා තිබෙනවා. අනිවාර්යයෙන්ම ඇත්ත කතාව එහෙමයි. අපි වුන්ට හැකිතාක් දුරට ඒවා දීලා රැක බලා ගන්න කොත්තමල්ලි දුණු වතුර ඒවා මෙයා තියෙන දේවල් ඔක්කොම જાති දීලා අපි කෙසෝ අපේ ජන මොකද මේ කට්ටිය කෙලින් ඉන්න බෑ. රටේ ජනතාව ආරක්ෂා කරගන්න. ඒකින්ද අපි අපගේ දැයේ පිනට පහළු විරෝධා රණවිරුවන් රැක බලා ගැනීම සඳහා අපි නායකත්වයට යටතේ අපි කෙසේ හෝ කරනවා. නමුත් කිසි වෙලාවක අපිට මේක කාටවත් හැදෙන්නේ නැහැ කියන්න බෑ. හැදෙන්න පුළුවන්. නායක ඔබතුමාක් වගේ අපි දන්නවා පසුගිය කාලේ පොලිසිය ඇති වෙච්ච තත්ත්වය. එහෙයි කියලා පොලිසිය වහගෙන ඉන්නේ නැහනේ. ඒ තත්ත්වය දැන තමයි යන්නේ. සාමාන්‍ය පුද්ගලයෙක්ට වැඩිය විශාල අවදානමක් තිබෙනවා. මේ යුනිෆෝම් එකක් ඇඳලා අපි මිනිස්සුයෝ. ඉතින් අපිට මේක හැදෙන්න අපිට නැහැනේ වෙන මේ ක්‍රමවේදයක් නැහැනේ. මේ අපිට වෛරස් බැදෙන්නේ නැහැ කියන ක්‍රමවේදයක් නැහැනේ. අපේ ශරීරෙ වෙන මොනවාද ගහගෙන නැහැනේ. ඉතින් මේ තත්ත්වය තිබෙනවා. අපි හැකිතාක් දුරට ආසාදෙන් නොවි මේ දේ රැක බලා ගැනීම උත්සාහ කරනවා. ඒක හම්බ වෙන්නේ නැහැ කියන්න බෑ. සමහරට හැදෙන්න පුළුවන්. ඒ ආවුණත් ඒක අපි කල්පනා කරගන්න අපි කටයුතු කරලා ලබනවා. සෞඛ්‍ය ආරක්ෂාවෙන් ඊළඟ මගේ ප්‍රශ්නේ ජාතික ආරක්ෂාව සම්බන්ධව. යුද හමුදාව සහ ත්‍රිවිධ හමුදාවට ප්‍රමුඛ ස්ථානයේ දීලා මේ කටයුතු සියල්ල සෞඛ්‍ය ක්ෂේත්‍රය හා සම්බන්ධ ඔබතුමාලා මැදිහත්වීම කරනවා. ජාතික ආරක්ෂාව හා සම්බන්ධව ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට දේශීය හෝ විදේශීය අපිට මතකයි පාස්කු වල ප්‍රහාරය මේ අවුරුද්දයි තාම පහුනේ අවුරුදු දෙකමාරයි. ජාතික ආරක්ෂාව සම්බන්ධ ඔබතුමාලාගේ මැදිහත්වීම සූදානම සහ කැපවීම මේ කොවිඩ් මර්ධනය අතර කොහොමද සම්පාත කරගන්නේ? අනිවාර්යෙන්ම අපේ රටේ ජාතික අපි ඉන්නේ මොකටද? රට ජාතිය ආරක්ෂා කරගන්න තමයි අපි මේ හමුදාවන් සූදානම් කරලා රටේ මහජන අරමුදයෙන් පවත්වාගෙන යන්නේ. අපේ ප්‍රධානත අරමුණ ඒකයි. ප්‍රමුඛතම අරමුණ ඒකයි. ඒකට අපි සෑම අවස්ථාවකම ක්‍රියා කරනවා. මම අර කිව්වාගේ අපි මේ යම්කිසි කොටස් කණ්ඩායම් බෙදලා කියද්දීවද ඒකෙමුත් කොටස් සංඛ්‍යාවක් වැඩිපුර අපි යොදවන්නේ අපගේ ජාතික ආරක්ෂාව කිසිසේත්ම paludu නොවන ආකාරයට ජාතික ආරක්ෂා තර්ජනයක් නොවන ආකාරයට ජාතිය රට බලා ගන්න අපි කටයුතු කරන ගමන් තමයි යම් කිසි ප්‍රතිශතයක් මේ හා සම්බන්ධව කටයුතු කිරීමට අපි යොදවලා තියෙන්නේ. අපගේ බුද්ධ්‍යංශ ගත්තත් රාජ්‍ය බුද්ධ සේවයේ ඉඳලා අනිකුත් සියලුම බුද්ධ සේවාවන් වලට ගත්තත් ඒ කට්ටියගෙත් අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් බුද්ධ්‍යංශ හොයන මම කිව්වා වගේ තියෙනවා අන්තවාදය, ත්‍රස්තවාදය ඊළඟට දැනට තියෙන මේ ක්‍රයිම්ස් කියන ඒවා සම්බන්ධයෙන් අපරාධ සම්බන්ධයෙන් ඊළඟට කුඩු සම්බන්ධයෙන් ඒ වගේ අනෙකුත් භූගෝල ලෝක සත්‍යයන් සම්බන්ධයෙන් සොයා බැලීමට මේ බුද්ධ්‍යංශ මේ වගේ කොටස් යටතේ තමයි සොයා බලමින් යන්නේ. අනුව කොවිඩ් සොයන එකත් තව එක කොටසක් පමණයි. මේක බුද්ධ්‍යංශ වේවා හමුදා වේවා යම් කිසි ප්‍රතිශතයක් මේ කොවිඩ් වලට යොදවන ගමන් ජාතික ආරක්ෂාව කිසිසේත් paludu නොවන ආකාරයට රැක බලා ගැනීමට අපි කටයුතු කරනවා. දැන් ඔබතුමනි මේ ප්‍රශ්නයට පිළිතුරු දීමේ ඔබතුමාගේ සීමාව මම දන්නේ නැහැ. හැබැයි මට මේ ප්‍රශ්නය අහන්න සිද්ධ වෙනවා. පාස්කු ප්‍රහාරය හා සම්බන්ධ විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාවේදී මතුවන දෙයක් තමයි ආරක්ෂක අංශ සහ බුද්ධි අංශ අතර සම්බන්ධයක් නොතිබුණු බවට යම් අදහසක් අපිට පළ වෙනවා. තොරතුරු ගලා යෑම, තොරතුරු හුවමාරු කිරීම සහ පෙර සූදානම හා සම්බන්ධ. මේ හිඩැස වර්තමානයේ ඔබතුමන්ලා කොයි විදිහටද පාලනය කරලා තිබෙන්නේ? දැන් මේවා ඔක්කොම තිබෙන්නේ යාන්ත්‍රණයත් එක්කනේ. තිබෙන ඒ අවස්ථාවක තිබෙන ක්‍රමවේදයන් සහ එහි ඉන්න පුද්ගලයන් එක්ක තමයි මේවා සම්බන්ධ වෙන්නේ. මේ ආයතනේ සදා තිබෙන ආයතන. අලුත් ආයතන වෙනවා, සමහර ආයතන වැහිලා යනවා. ආයතන තිබෙනවා. නමුත් ආයතනයට වැඩි වැදගත් වෙන්නේ ආයතනයේ සිටින පුද්ගලයා කවුද කියලා. අපි කියනවා අපේ අවියම නෙමෙයි
අවිය පසුපස ඉන්න පුද්ගලයා තමයි ගොඩක් දුරට වැදගත් වෙන්නේ කියලා. මේකෙත් එහෙමයි. මේ අපේ උපකරණ ගත්තත් සෞඛ්‍ය ශාස්ත්‍රය ගත්තත් පුද්ගලයා මොන මැෂින් තිබ්බත් වැඩක් නැහැ නේ පුද්ගලයා නැත්තම් හරියට. ඉතින් ඒ වගේ තමයි මේකෙදිත් ඒ තත්ත්වෙම තමයි අපිට තිබෙන්නේ. අපි කිසිසේත් ඔබතුමා කිව්වා යම්කිසි ඔබතුමා කියන ආකාරයෙන් මේ කතා වෙන දේවල් ඇහුවම එවැනි තත්ත්වයක් තිබෙන බවටයි පැහැදිලිවම ප්‍රකාශ වන්නේ. ඔය පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධව අපි මම හිතන්නේ ඔබ නීතිඥවරයෙක් හින්දා මටත් වැඩිය හොඳට දන්නවා මේ විභාග වෙන දෙයක් හින්දා අපි වැඩිය කතා කළ යුතු නැහැ. නමුත් අපිට එහෙම කියන එක වැරදි. හමුදායේ ප්‍රධානී ආරක්ෂක මාළි ප්‍රධානී වශයෙන් මම කියන කතාවක් ඕකට බලපාන්න උනත් පුළුවන්. ඒකින්ද මම කතා කරන්න කැමති නැහැ. ඔබතුමා කිව්ව தත්ත්වයේ ඒ ආකාරයෙන් නම් තිබෙන අපිට දකින්න හින්දා එහෙමනම් ඒ தත්ත්වයේ යම්කිසි ප්‍රශ්නයක් තිබෙනවා. නමුත් අදට අතිගරු ජනාධිපතිතුමා යටතේ අපි ආරක්ෂක කවුන්සිලය සෑම සතියකම අපි හමු වෙනවා. එතකොට අපේ ආරක්ෂක ප්‍රධානීන් ඇවිල්ලා ඉතාමත්ම සුහදව අපි වැඩ කරන්නේ. පොලිස්පතිතුමායි ආරක්ෂක ප්‍රධානීන් තිදෙනා ඉතාමත් මේ සහෝදරයන් වගේ වැඩ කරන කණ්ඩායමක් ඉන්නේ. ඒත් එක බුද්ධ්‍යංශ ගත්තොත් ජාතික බුද්ධ සේවයේ ප්‍රධානියා, එතකොට මේ SIS ප්‍රධානියා, ඒ අසුර අතුකෝ CID මේ කියන ඔක්කොමත් එක ගත්තම අපි ඉතාමත් සුහද වැඩ කරන්නේ. දැන් කොළඹ විශේෂයෙන්ම මේක හින්දා අපගේ දේශබන්දු තෙන්නකෝන් අපගේ මේ පොලිස් අපේ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ අපි ඔක්කොම එක ටීම් එකක් හැටියට වැඩ කරන්නේ. අපි වෙන වෙන සර්විස් ඒවා අපේ කිසිම මත එහෙම ભેදයක් නැහැ. අපි ඔක්කොම එකතු වෙලා කටයුතු කරනවා. ඉතින් මේ අවස්ථාවේදී මම දකින්න විදිහට මම ආරක්ෂක කවුන්සිලේ පසුගිය කාල සමවත් ඉඳලා තියෙනවා. දැන් මේ කාලෙත් ඉඳලා තියෙනවා. අපි අහලා තියෙනවා අපි වෙනත් තනතුරු වල ඉද්දී ආරක්ෂක කවුන්සිලේ තියෙන විදිය දැකලා තියෙනවා. පසුගිය කාල වකවානු ඔක්කොම බැලුවම ඊ타මත්ම සමගිය ශක්තියයි යන්න තේමාවක් කරගෙන ඉන්න බුද්ධ්‍යංශ සහ ආරක්ෂක හමුදා සහ පොලිසියක් තමයි ජාතික ආරක්ෂාවට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඒකින්ද මම හිතන්නේ එක්කෙනෙක් උදව් කරන සෑම ආයතනයක් අපේ ආයතනයෙන් මේකමයි මේ ආයතනේ මෙහෙමයි කියන්නේ නැතුව එකිනෙකාට උදව් කරගෙන ඉන්න ජාතික ආරක්ෂක කවුන්සිලයක් යටතේ විශිෂ්ට නායකත්වයක් යටතේ අතිගරු ජනාධිපති අග්‍රාමාත්‍යතුමා දෙදෙනා මේකේ ඉන්න ආරක්ෂක කවුන්සිලේ මේ යටතේ තමයි අපි ක්‍රියා කරන්නේ. මම දැකපු ඉතිහාසයේ ඉතාමත්ම අර සමගිය ශක්තිය තේමාවක් කරගත්ත ආරක්ෂක කවුන්සිලයක් තමයි රටේ ජාතික ආරක්ෂාව සපයන්නේ. එක් පැත්තකින් තමයි තුමනි වර්තමාන ජනාධිපතිතුමන් ඔබතුමන් ආරක්ෂක ලේකම්තුමන් දශක කිහිපයක් තිස්සේ එකට බැඳුණු පිරිසක්. මේ සුසංයෝගය නැත්නම් මේ ඔබතුමන්ලගේ එකට කටයුතු කිරීම ජනාධිපතිතුමන් සමග ඔබතුමන් එක රෙජිමේන්තුවේ කටයුතු කරපු නිලධාරී ආරක්ෂක ලේකම්තුමන් ඔබතුමන් එකට යුද්ධයේදී නායකදුන් සෙන්පතියෝ මේ සුසංයෝගය නැවත මේ අභියෝගය බාර ගැනීම හා සම්බන්ධව පෞද්ගලිකව කොහොමද ඔබතුමාට දැනෙන්නේ? මීට වැඩිය මොන දෙයක්ද කියලා තමයි හිතෙන්නේ. හමුදාපති කෙනෙක් වෙන්න මෙවැනි ඔබ කියපු සුසංයෝගයක් යටතේ හමුදාපති කෙනෙක් වෙන්න මේ රටේ මම ඉපදුනායි කියන එකට මං හිතනවා මං ඉතාමත්ම සන්තෝෂ වෙනවා. ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් හැටියට මට ඉපදීමට හැකියාව ලැබීම සමගිව වෙනත් රටක නැතුව මම ඒ වගේ හිතන පුද්ගලයෙක්. ඒ වගේම තමයි මට හිතන්න තියෙන්නේ මම හමුදාපති වෙලා ඉන්න මේ වකවානුවේ ලංකාවේ හිටපු දක්ෂතම යුද හමුදා නිලධාරියෙක් ශ්‍රී ලංකා යුද හමුදායෙන් පහළ වෙච්ච ප්‍රථම ජනාධිපතිතුමා අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයක් යටතේ පස්වෙනි විධායක ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යවරයා යුද්ධයක් පරත්වපු ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යවරයා වශයෙන් කටයුතු කරද්දී ආරක්ෂක ලේකම්වරයයි මමයි සේනාංක දෙකක සේනාංකාධිපතිවරුන් වශයෙන් අවසන් යුද්ධයේ අවසන් දවස මේ රටේ යුද්ධයේ අවසාන දවස ඉවර කරපු දවසේ සේනාංක දෙකයි සම්බන්ධ වුණේ. සේනාංක දෙක එතුමා 53 මම 58 සේනාංක දෙකෙන් තමයි යුද්ධය අවසන් දවස් ඉවර කරේ රටේ. ඒ සම්බන්ධ වෙච්ච අපි දෙදෙනා මේ අපි ඔක්කොම අහපු හින්දා කියන්නේ තව නම් ගොඩක් තිබෙනවා. නමුත් මේ අපි එකට දැන් මේ අවස්ථාවේ වැඩ කිරීම තරම් පහසු කර්තව්‍යයක් මම දකින්නේ කිසිසේත්ම. මොකද එකිනෙකා සම්බන්ධව විශේෂයෙන්ම ඔබතුමා රෙජිමේන්තුව නම් කරා වූ ගජබා රෙජිමේන්තුවේ මමත් ජනාධිපතිතුමත් අපගේ ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්නත් අපි දෙදෙනාම එක රෙජිමේන්තුවේ එක වකවානුවේ එකට
එක බත් පතකාගෙන එක වලේ බැඳලා එකට යුද්ධය කළා එක ගස් යට ගස් දෙක තුනක කවර එකක් ආවරණයක් කරන් සතුරත් එක්ක සටන් කරපු කණ්ඩායමක්. ඉතින් අපිට හොඳට මේ මම දකින්නේ ජනාධිපතිතුමාට අපි හැරෙද්දි අපි කවුද කියන එක දන්නවා. අපිත් ජනාධිපතිතුමා හෙල්ලෙද්දි අපි දන්නවා ජනාධිපතිතුමාගේ අදහස් මොනවාද අපින් බලාපොරොත්තු වෙන්නේ මොනවාද කියලා. ඒ වගේම ආරක්ෂක ලේකම්තුමාත්. ඉතින් ඒකින්ද මම දකින්නේ හමුදාපතිවරයා වශයෙන් මට මීට වැඩිය හොඳ නායකත්වයක් මගේ ජීවිතේ මට දකින්න හම්බෙන්නේ නැහැ. මම වාසනාවන්තයි කියලා මට හිතෙන්නේ පෞද්ගලිකව. යුද හමුදා වාසනාවන්තයි මෙවැනි නායකත්වයක් යටතේ මේ වකවානුවේ අපිට වැඩ කරන්න හැබිච්ච එකත් වාසනාවක් හැටියට මම දකින්නේ. ඇමරිකානු රාජ්‍ය ලේකම්තුමා ලංකාවට ආයුධ හමුදාපතිතුමනි අද පිටත්ව ගියා. ඇමරිකාවේ දූරාවලිය අනුව ජනාධිපති උපජනාධිපතිවරයාගෙන් පස්සේ ප්‍රමුඛතම ධූරය දරන තැනැත්තා. අද මාධ්‍ය සාකච්ඡාවක් පවත්වුවා. මම අහන්නේ ඇමරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ඔබතුමා පවුලේ සමාජිකයන්ට ඇතුල්වීම පවා තහනම් කරලා තියෙන රටක්. ඒකට වෙන කිසිම දෙයක් නෙමෙයි හේතුව මානුෂ යුද්ධ නායකත්වය ලබා දීම. ඇමරිකානු රාජ්‍ය ලේකම්තුමාගේ ලංකා සංචාරය ආරක්ෂක කෝණයෙන් යම් බලපෑමක් ඔබතුමාලට තිබෙනවද? පෞද්ගලික ඔබතුමා කොහොමද දකින්නේ? මෙහෙමයි. ඉතින් ඔබ දකිනවා මේ අවස්ථාවේදී එතුමා මේ සංචාරය නිම කිරීමත් සමගව රාජ්‍යතාන්ත්‍රික ආකාරයෙන් ඔහු ප්‍රකාශපත් කළ තිබෙන ඔහුගේ පැමිණීම මොකක්ද කියන එක ඔහුගේ පරමාර්ථය ඔහු දක්වලා තිබෙනවා. ඔහුගේ අර්ථකථනයක් ඔහු දක්වලා තිබෙනවා. ඒත් එක්කම අපේ රටේ අපේ රජයත් මේ සමැදිව දක්වන අර්ථකථනයක් දක්වලා තිබෙනවා. ඉතින් මම හමුදා ප්‍රධානියා වශයෙන් ඒ වගේම ත්‍රිවිධ හමුදාවේ ආරක්ෂක මාණ්ඩේ ප්‍රධානීත්ව ත්‍රිවිධ හමුදාපතිවරයා වශයෙන් අනි සිංහල සාමාන්‍ය භාෂාවෙන් කිව්වොත් ඉතින් මම දකින්නේ අපි මොන තත්වයක හිටියත් අපි ලෝකේ තනියෙන් ඉන්න හැකියාවක් නැහැ. අපිට උදව් කරන අපිට අවංකවම උදව් කරන රටවල් තිබෙනවා. අපිට උදව් කරන අවංකව නැතත් උදව් කරන රටවල් තිබෙනවා. අපිට සහෝදර සහෝදරයන් වගේ සලකන රටවල් තිබෙනවා. ඒ වගේ පෙන්නනවා. නමුත් ඒ නොකරන රටවල් ඉන්නවා. මේ ආදි වශයෙන් පසුගිය වකවානු තුර අපි දැකලා තිබෙනවා. ඉතින් අපි තේරුම් ගත යුතුයි හුදකලා වෙන්නේ නැතුව අපිට හුදකලා වෙන්න බෑ ලෝකයේත් එක්ක. එතුමා ඇවිල්ලා ලෝකේ ප්‍රබලම රාජ්‍යයේ ප්‍රබලම චරිතයක් ඔබ කිව්වා වගේ. ඉතින් ප්‍රබලම හින්දානේ මගේ මේ කුඩා රටේ ඉන්න මාව අල්ලගෙන මගේ මේ ඇතුළට දෙන්න මට නැතු මගේ අහිංසක දුවලා දෙන්නටත් නවත්තලා දිවින්නේ මගේ බිරියටත් නවත්තලා දිවින්නේ. ඉතින් ඒක මේ රටේ ප්‍රශ්නයක් විය යුතු නැහැ. ඒක මට පෞද්ගලික වෙච්ච ප්‍රශ්නයක්. ඒක මට කමන්නේ නැහැ. මම දන්නවා සරල සාධාරණ මගේ හිතට එකව මම මේ රටේ මගේ අම්මා තාත්තා වෙනුවෙන්වත් වෙනාවෙන් වෙලුවත් ඉඩම් අල්ලන්න අර මේ ගිලන් නෙමේ. මේ රටේ මේ කෝටි 22ක වූ ජනතාවට සමගියෙන් ජීවත් වෙන්න කරපු කර්තව්‍යයේ ප්‍රධානම සේනාංකයේ කන දුන්න පුද්ගලයෙක් වශයෙන් ඒ සේනාංකයේ දක්වපු දක්ෂතා මත ත්‍රස්තවාදයේ පරාජය කරන්න රුකුල් වුණා කියන හේතුව මත තියෙන මේ තරහට කරපු දෙයක් හැටියට මම දකින්නේ. නමුත් මෙතුමගේ මේ සංචාරයේදී අපි හමුදාය වහව කොහොමද ආරක්ෂක අංශ වලින් දකින්නේ කියලා. ඔය ඉතින් ආරක්ෂක අංශ වලින් මේ අපි දකින ආකාරයට අපි බලාපොරොත්තු වෙනවා ධනාත්මක ආකාරයෙන් කටයුතු කරයි කියලා. අපි බුද්ධියක් තිබෙන ලෝක යුද්ධයක් පරාජය කරපු හමුදාවල නායකයන් අපි. ඉතින් අපේ රටේ ජනාධිපතිතුමා ඊටත් හොඳට වැඩ දන්නවා. ඉතින් ඒකින්ද අපේ රටට සුදුසු ක්‍රමවේදයන් වලට අනුගත වෙමින් අධිකරු ජනාධිපතිතුමා ඊට පස්සෙත් කියලා තිබ්බා අපිට උදව් කරන කට්ටිය අමතක කරලා නැහැ. ඉතින් අපි කෙලින් කතා කරන જાතියක් අපි කාටවත් බය જાතියක් නෙමෙයි. ඒකින්ද අපේ අනන්‍යතාවය රැකගෙන අපි ලෝකයේ හුදකලා විය යුතු නැහැ. නමුත් අපගේ අනන්‍යතාවයට බාධා නොවන ආකාරයෙන් අපේ කර්තව්‍යයන් කරගෙන යන්න පුළුවන් ආකාරයේ පරිසරයක් තුළ අපි වැඩ කරන්න ඕනේ කවුරු කොහොම කිව්වා. ඔබතුමන් අපි හඳුනාගන්නේ මෑතකාලීනව මාධ්‍යවලට වඩා ඉඩක් විවර කර දුන්නේ. එහෙම නැත්නම් මාධ්‍යවල මාධ්‍යවේදීන්ගේ එක් පැත්තකින් සමීප මිතුරෙක් අනෙක් පැත්තට අපි හැමෝම කරු කරන චරිතයක්. හැබැයි මාධ්‍යවේදීන්ට මාධ්‍යවලට හැම වෙලාවෙම ඉඩක් ඔබතුමා සමග තිබෙනවා. මම මේක අහන්නේ සියලු මාධ්‍යවේදීන් වෙනුවෙන්. ඔබතුමා මේ මාධ්‍යවේදීන් වෙනුවෙන්. ඔබතුමාගේ මේ සංචාරයේදී ඔව් අපි හඳුනාගන්නේ මෑතකාලීනව මාධ්‍යවලට වඩා ඉඩක් විවර කර දුන්නේ. එහෙම නැත්නම් මාධ්‍යවලට මාධ්‍යවේදීන්ගේ එක් පැත්තකින් සමීප මිතුරෙක් අනෙක් පැත්තට අපි හැමෝම කරු කරන චරිතයක්. හැබැයි මාධ්‍යවේදීන්ට මාධ්‍යවලට හැම වෙලාවෙම ඉඩක් ඔබතුමා සමග තිබෙනවා. මම මේක අහන්නේ සියලු මාධ්‍යවේදීන් වෙනුවෙන්.
කොවිඩ් මර්ධනය හා සම්බන්ධව මාධ්‍ය වගකියයුතු මාධ්‍යවල හැසිරීම සමාජ මාධ්‍ය නෙමෙයි ගම්දාපතුමනි වගකියයුතු මාධ්‍යවල හැසිරීම හා සම්බන්ධ ඔබතුමාගේ අදහස කුමක්ද? මම ඊට පොඩ්ඩක් අරන් ඉස්සරහට ගිහිල්ලා මම කියන්නම් මේ රටේ දශක 3කට ආසන්න කාලයක් පැවති යුද්ධය ජයග්‍රහණය කිරීම සඳහා විවිධ පාර්ශ්ව විවිධ ආකාරයෙන් අපි සම්බන්ධ වුණේ කියන තත්ත්වයන් යටතේ තියද්දි මම මේ කතා කරන්නේ 2005-6 ඉඳලා වන්නි මානුෂ්‍ය මේවට සම්බන්ධ 2006-2009 කාල පරාසය තුලත් ඉන් පසුව මේ අද කතා කරන දක්වා කාලේ පරාසය තුලත් මම කිව්වා අපේ යුද්ධය ජයග්‍රහණය කරන්න අපගේ මාධ්‍ය සුවිශේෂී රාජකාරියක් ඉෂ්ට සිද්ධ කරයි කියලා. මම මාධ්‍යයක් කරා කියන හින්දා නෙමෙයි කියනවා නෙමෙයි. ඒක කරා. මගෙත් එක්ක මගේ සේනාංකයත් අපගේ සේනාංකත් එක්ක මාධ්‍යවේදීන් මේ යුද භූමියට ඇවිල්ලා තුවාල වෙලා මඩ කාගෙන ගස්වලට මේ කට්ටිය පුරුදු පුහුණු වෙලා නැහැ නේ අපි වගේ යුද්ධ කරන්න. ඒ වගේම යුද්ධයක් කරමින් තමයි මේ මාධ්‍යවේදීන් වාර්තාකරණයක් කරනු ලැබේ. ඔවුන්ගේ වාර්තාකරණය හින්දා තමයි මේ රටේ උද්‍යෝගයක් ඇති වුණේ. පරදින්නවා කියපු දිනන්න බැහැ කියපු යුද්ධයක් ජයග්‍රහණය කරා රැගෙන යාමට මාධ්‍ය ශ්‍රී ලංකාවේ මාධ්‍ය සුවිශේෂී රාජකාරියක් ඒ කාලේ ඉෂ්ට සිද්ධ කරුන් ලැබුවා. ඔවුන් කරපු හින්දා තමයි අපිට විශාල වශයෙන් ආධුනිකයන් බැඳෙන්න ගත්තේ. ආධුනිකයන්ට චිත්තධෛර්යයක් ආවා අපි හමුදාවට ගිහලා අපේ රට වෙනුවෙන් බේර ගන්න ඕනේ කියලා. අපි තනියෙන් කතා කරා නම් මාධ්‍ය වාර්තා කරේ නැත්තම් ඔය මොනවත් නැහැ. ඒක අපි කියන්න ඕනේ මාධ්‍ය ශ්‍රී ලංකාවේ මාධ්‍ය සුවිශේෂී රාජකාරියක් කරා. එන්න කොවිඩ් වලට තත්ත්වේ. කොවිඩ් ගත්තම පසුගිය පළවෙනි වතාවේදී මේ විද්‍යුත් නාලිකා ඔක්කොම එකතු කරගෙන රටේ ජනතාව කොවිඩ් වලින් ආරක්ෂා කරන විශාල ප්‍රචාරයක් දැනුවත් කිරීම කරා. මේ ඔබතුමාලා මේ රෑ 12 වෙනකන් ඉන්නවා වගේ තමයි සෑම මාධ්‍ය ජාලයක්ම කරනවා. ගුවන් විදුලි නාලිකා කරනවා, පත්තර කට්ටිය ලියනවා. මේ හැක් ලියසි නෑනේ. රටේ ජනතාව තියාගෙන රටේ ජනතාවට යම්කිසි පැත්තකට අරන් යන්න අවබෝධයක් ලබා දෙන්න. ඒක අනිත් එක විවෘතව කියන්න දින දේ කියනවා. හරි හෝ වැරදි කියනවා. අපෙන් අහන මේ ප්‍රශ්න ඔබතුමා අහනවා වගේ නීතිඥවරයෙක් නේ. ඉතින් දන්නවා දාන්න ඕන ක්‍රමවේදය කොහොමද දාන්න ඕනේ කියලා. එයා කරින් ප්‍රශ්න අසමින් මේ කරන්නේ මගෙත් එක්ක තිබෙන හොඳකටවත් තරහකටවත් නෙමේ. ඔබගේ අවශ්‍යතාවය මාහරා මම කරන රාජකාරිය අනුව මාහරා ජනතාවට මේ කෙටි කාලයක් තුල ලබා දිය හැකි උපරිම පණිවිඩය ලබා දෙන්න ඔබ කටයුතු කරන්නේ. ඒ වගේ තමයි අනිකුත් ජාලයන්. ඉතින් ඒකින්ද මේ දෙවන අවස්ථාවේදී මේ රටේ ජනතාව කොවිඩ් පරාජය කිරීම සඳහා දැනුවත් කරන ආකාරය සහ ඔබගේ මාධ්‍යයන් සියලුම මාධ්‍යයන් කරන කර්තව්‍ය ඉතාමත්ම සුවිශේෂයි. අපි මම හමුදාවේ ප්‍රධානීය වශයෙන් ආරක්ෂක මාණ්ඩ ප්‍රධානීය වර්ෂයා වශයෙන් ඒ වගේම කොවිඩ් මර්ධනම කාර්යසාධක බලකාය ක්‍රියාධිපති ප්‍රධානීය වශයෙන් මම බොහොම ආචාර කරනු ලබනවා. මාධ්‍යයට මාධ්‍ය සුවිශේෂී රාජකාරියක් මේ අවස්ථාවේදී කරනවා. අපේ රටේ ජනතාව අවංකවම සන්තෝෂ වෙන්න ඕනේ. අර මම හමුදාවේ කට්ටියට කියන වගේ දැයේ පිනට පහළ වූ රණවිරුවන් වගේ තමයි දැයේ පිනට පහළ වූ වීරෝදාර අපේ රණවිරුවන් වගේ තමයි ඉතාමත් දක්ෂ බුද්ධිමත් මාධ්‍යවේදීන් විශේෂයෙන්ම ඔබ කිව් යුතු වගකිය යුතු මාධ්‍යවේදීන් මේ රටේ කටයුතු කිරීමම අපිට වාසනාවක් කියන එකයි කියන්න තිබෙන්නේ. මගේ අවසාන ප්‍රශ්නය දහවදාපත්තුමනි. මේ මොහොතේ මේ නරඹන සියලු දෙනාගේ ප්‍රශ්නය. ඒ තමයි හෙට දවසේ සාමාන්‍ය ජනතාව කුමක් කළ යුතුද? කොවිඩ් මර්ධනය පිළිබඳ ජනාධිපති කාර්යසාධක බලකා ප්‍රධානියා විදිහට ආරක්ෂක මාණ්ඩික ප්‍රධානියා විදිහට මේ රටේ යුද්ධ හමුදාපතිතුමන් විදිහට ඔබතුමාගේ පණිවිඩය ඒ විදිහින් කුමක්ද? මෙච්චරයි. රටේ ජනාධිපතිතුමාගේ ඉඳලා මේ කර්තව්‍යයට ඍජුවම සම්බන්ධ වෙන සියලුම පාර්ශ්ව සෞඛ්‍ය ත්‍රිවිධ හමුදා පොලිසිය මාධ්‍ය මේ සියලුම අයවලුන් එකතු වෙලා උත්සාහ කරන්නේ රටේ කොවිඩ් පරාජය කළ රට කොවිඩ් වලින් තොර රටක් බවට පත් කරන්න. එහෙමනම් මෙතෙක් අපි කරපු ක්‍රියාදාමයේ තියෙන්නේ මේකමයි පරමාර්ථය. විවිධ කට්ටි විරුද්ධ කතනයන් දක්වන්න පුළුවන්. මේකමයි අපගේ පරමාර්ථය. මේ දේ ඉෂ්ට සිද්ධ කරන්න අපි මොන දේ කරත් වැඩක් නැහැ. කවුද මේක එක්සිකියුට් කරන්නේ? මේක ක්‍රියාවේ යොදවන්නේ කවුද? රටේ ජනතාව. පසුගිය වකනාවනුවේ මේ ජයග්‍රහණය ලබා දුන්නේ රටේ ජනතාව. රටේ ජනතාව හැසිරීම තමයි ඔබතුමා කියනවා මේ කලාප අතර යනවද දිස්ත්‍රික් අතර මේක යන්නේ වෙන කවුරුත් නෙමෙයි ජනතාව. ඉතින් ඒකින්ද මේක ජයග්‍රහණය කරන්නේ කවදාද?
කවදද මේක කරන්න පුළුවන් කියන එකත් අපි දිනනවාද මේක ඇදෙනවද මේ ඔක්කොම තියෙන්නේ ජනතාව අතේ. ඉතින් මේ ඔබ අපේ ජනතාව අපි ශ්‍රේෂ්ඨ ජනතාවක් මේ රටේ ඉන්නේ. කවදාක පැරදිච්ච නැති ජනතාවක් ඉන්නේ. අපිට බැහැයි කියලා නොහැක්කක් නොමැත කියන ජනතාවක් ඉන්නේ. අපිට පුළුවන්. අපි මොන පැත්තක පක්ෂපාත දේ වුණා තිබ්බත් එක වෙලාවට හිට ගන්න ජනතාවක් අපේ රටේ ඉන්නේ. ඉතින් ඒ වගේ සුවිශේෂී ජනතාවක් ඉන්න අපේ රටේ මේ ශ්‍රී ලාංකිකයන් ඉල්ලන්න සිටින්නේ එකට එකතු වෙන්න. ඔබගේ නිවස කොවිඩ් වලින් තොර නිවසක් බවට පත් කරන්න උත්සාහ කරන්න. ඔබගේ අසල්වැසියනුත් ඔබ තනියෙන් අරගන්න බෑ. ඔබගේ අසල්වැසියනුත් කොවිඩ් වලින් තොර අසල්වැසියන් ටිකක් බිහි කරගන්න. ඔබගේ ගම කොවිඩ් වලින් තොර ගමක් කරගන්න. ඔබ වැඩ කරන ආයතනය කොවිඩ් වලින් තොර ආයතනයක් බවට පත් කරගන්න. ඔබගේ නගරය ඊළඟට මේ ආකාරය වශයෙන් ආයතනද නගරයේද හැමදේම කොවිඩ් වලින් තොර කියන එක තත්වයකට පත් කරගත්තොත් අපි ජයග්‍රහණය කරනවා. ඉතින් ඒකින්ද ඉල්ලන්න තිබෙන්නේ මේක ජයග්‍රහණය කිරීම අපි කවුරු මොන ජගතෙක් හිටියත් වැඩක් නැහැ. ජනතාව අතේ තියෙන්නේ ඊ타ත්ම භයානක වූ වෛරසයක් ඉදිරියේ අපි හිටගෙන ඉන්නේ. මේක පහසු නෑ. ඊ타ත්ම ශීඝ්‍ර ලෙස පැතිරෙන වෛරසයක් මේ අවස්ථාවේදී තිබෙන්නේ. මේ ගැන තේරුම් අරගෙන ඔබ විසින් කළ යුතු මේ මුඛවාඩම් නැත්තම් මුඛ ආවරණ එතනින් ගියාම ශාරීරික දුරස්ථභාවයන් අත සෝදා ගැනීම සහ මේ කියපු සියලුම කර්තව්‍යයන් වලට අනුගත වෙමින් ඔබගේ යුතුයකම ඉෂ්ට සිද්ධ කරන්න අපි කොවිඩ් පරාජය කරනවා. ඊටමත් කෙටි කාලෙකින් පරිචය කිරීමට අපිට හැකියාවක් තිබෙනවා. ඒ හා සම්බන්ධ වෙලා අපි සුවිශේෂී ජාතියක් හැටියට වැටින් නැති ජාතියක් හැටියට නැගී සිටින්න ඔබ අප සමග එක්වන්න කියන එකයි අපගේ විශිෂ්ට ශ්‍රී ලාංකේය ජනතාවගේ ඉල්ලන්න සිටින්නේ. දමදවතුනි බොහෝම කාර්යබහුල දවසක බොහොම කාර්යබහුල සමයක දවසේ පැය 24 පැය 20කටත් වඩා වැඩ කරන කාලයක අපේ ආරාධනාව මතම පිළිගත්තා. ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපතිතුමා සහ සියලුම දෙනා වෙනුවෙන් අප ස්තුතිවන්ත වෙනවා. අපේ ප්‍රේක්ෂක සහ මේ රටේ ජනතාව වෙනුවෙන් ඉතාම වැදගත් කරුණු කාරණා ගණනාවකට හෝරා දෙකකටත් මදක් වැඩි කාලයක් ඔබතුමා අපිත් සමග සම්බන්ධ වුණා. ඍජු ප්‍රශ්න කිරීම ඕනම ප්‍රශ්නයක් අහන්න මම උත්තර දෙන්න සූදානම් කියලා ඔබතුමා අපිට ආරම්භයේ පැවසුවේ. ඒ නිසා බොහොම ස්තුතියි. ආරක්ෂක මාණ්ඩල ප්‍රධානීතුමනි, කොවිඩ් වර්ධනය පිළිබඳ ජනාධිපති කාර්යසාධක බලකා ප්‍රධානීතුමනි, යුද හමුදාපතිතුමනි, ලුතුරන් ජෙනරාල් ශාවෙන්න සිල්වා මැතිතුමනි. ස්තුතියි ඔබතුමන්ට. මේ කටයුතු සියල්ල සර්ව ප්‍රකාර සාර්ථක වෙන්න ප්‍රාර්ථනා කරනවා. අයිබෝන් ඔබතුමන්ට බොහොම ගෞරවයෙන් ප්‍රාර්ථනා කරනවා. අපි සමගින් අද තීරණය අවසන් කරනවා. ඔබ සියලු දෙනාට වඩා යහපත් වූ ආරක්ෂා සහිත හෙට දවසක් ප්‍රාර්ථනා කරමින් අයිබෝන්.